එහෙනම් අපි එතකොට මේ භාවනා වැඩමුළුවේ ආශ්‍යාමී කරන ධර්ම දේශනාව සඳහා ඉදිරියෙන් තියාගත්තේ ඒ මහා මුද්‍රා ගීතය. ඉතින් එතකොට මේක මේ අපි ඊයේ දේශනා කරන්න යෙදුණා නරෝපා කියන ශිෂ්‍යයාට තිලෝපා කියන ගුරුතුමා මේක දේශනා කරපු ගීතයක්. ඒකට අපි ඊයේ දේශනාවේදී මතක් කරගන්න යෙදුණා මේ තිලෝපා කියන්නේ කවුද, නරෝපා කියන්නේ කවුද. ඉතින් එතකොට මේක එක්තරා මේ ගුරුකුලයක්. එතකොට මේක එක්තරා ගුරුකුලයක් කියලා කියන්නේ මේ තිලෝපතුමාගේ ශිෂ්‍යයා වෙනවා නරෝපා. ඊට පස්සේ නරෝපතුමා ශිෂ්‍යයෙක් හොයා ගන්නවා. ඒ තමයි මරපා. ඊට පස්සේ මහා මුද්‍රාව යනවා මරප ගුරුතුමාගෙන් නෙලේරේපා ශිෂ්‍යයාට. ඉතින් නෙලේරේපාගෙන් පස්සේ එතනින් එහාට ඒ මහා මුද්‍රාව අවසන් වෙනවා. ඒ කියන්නේ ගුරු ශිෂ්‍ය පරම්පරාව එතනින් අවසන් වෙලා ඉතින් මේක අවසන් වෙන්න පටන් ගන්නවා. ඉතින් දැන් එතකොට දැන් මේ නිරෝපා ගුරුතුමා එතුමා අවබෝධ කරගත්ත මේ උත්තර සත්‍යය කියන උත්තරීතර සත්‍යය දැන් ඒ තමන් හොයාගෙන ගිහිල්ලා ඉතින් එතුමා දැන් හිටියේ ඉන්දියාවේ ඉඳලා ටිබෙට් දේශයටම ගිහිල්ලා මේ ශිෂ්‍යයෙක් හොයාගෙන ටිබෙට් දේශයට ගමන් කරා. ඒ ටිබෙට් දේශයට ගමන් කරලා ඉන්දියාවේ ඉඳලා ටිබෙට් දේශයට ගමන් කරලා ගොඩක් පරීක්ෂණ කරලා අවසානයේ දැන් මේ නරෝපා කියන ශිෂ්‍යයාට මේ මහා මුද්‍රාව සම්ප්‍රේෂණය කරන්න යන්නේ. ඉතින් මහා මුද්‍රාව සම්ප්‍රේෂණය කරද්දී ඒක ප්‍රශ්නේ තියෙන්නේ ඒක මේ වචන ටිකක් විතරක් නෙමෙයි. ඒක ගුරුවරයාගේ තියෙන ග්‍රේස් එකත් එක්ක ඒකට මේ ආශිර්වාදයත් එක්ක ශිෂ්‍යයාට ලැබෙන දෙයක්. දැන් ඒක උදාහරණයක් කිව්වොත් දැන් ඔය මේ රමණ මහසිතුමාගේ ජීවිත කතාව එක තැනක තියෙනවා. ඒ රමණ මහසිතුමා 1931 දී මේ ගහක් ළඟට යනවා. එතකොට එතන තිබ්බ ලොකු ගහක් ළඟ මේ පොඩි ගහක් පැලවෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒ රමණ මහසීත් එක්ක ගියපු අයට කියනවා මේ පොඩි ගහ පෙන්නලා ඔන්න බලන්න මේ පුංචියේ තියෙන පැලේ දවසක මහ විශාල වෘක්ෂයක් වෙලා මේ ලොකුවට තියෙන ගහත් යට කරගෙන මේ මහ ගහට බද්ධ කරගෙන මේ පොඩි පැලේ පොඩි බීජය උඩට එනවා. පොඩි බීජය උඩට එන්න පටන් ගන්නවා කියලා. එතකොට අන්නේ ගහ උපමා කරලා ඉතින් තාමත් මේ ගහ තියෙනවා. මම ওই වීඩියෝ එක දැක්කා. ඒ ගහ ළඟට ගිහිල්ලා ඩේවිඩ් ගොඩ්මන් මේ ඒ ගහ ළඟ කරපු දේශනාව පිළිබඳ විස්තරයක් කරනවා. දැන් ඒක දැන් බලද්දී විශාල ගහ 2015 විතර බලද්දී
ඒක විශාල 1931 නේ අර කියලා තියෙන්නේ. එතකොට 2015 වීඩියෝ එකක් තිබ්බ. ඒ 15 වීඩියෝ එකේදී ඒ ගහ පෙන්න ඇත්තටම අර රමණ මහර්ෂි කිව්වා කියලා පොඩි ගහ හොයන්නත් බෑ. ඒක ලොකු ගහ වෙලා ඒක සම්පූර්ණ අර අනිත් ගහයි එකතු කරගෙන ඒ ගහට. ඒ ගහ තුල දිය වෙලා. ඉතින් අන්න එතකොට ආන්නේ වගේ කියනවා රමණ මහර්ෂිතුමා මේ ශිෂ්‍යයා තුළට ගුරුවරයාගේ ආශිර්වාදය ග්‍රේස් එක ආශිර්වාදය ලැබෙද්දී සම්පූර්ණ අර ඒ ශිෂ්‍යයාව යට වෙලා ශිෂ්‍යයාගේ අපි කියන්නේ මමත්වයේ යට කරගෙන මමත්වයේ අතුරුදහන් වෙලා සම්පූර්ණ ඒ ශිෂ්‍යයා සත්‍ය බවට පත් වෙනවා. ඒ නිසා එතකොට ඒකයි අර ජීවමාන ගුරුවරයෙක් පහළ වුණාට පස්සේ ඒ ජීවමාන ගුරුවරයාගේ වචනම නෙමෙයි වැදගත්. ඒ වචන ටිකක් විතරක් නෙමෙයි කියන්නේ. ඒ වචනයට සජීවී බවක් තියෙනවා. නැත්තම් අපි දැන් වචන වලින් සත්‍ය කියන අයත් තියෙනවා. يعني යාලා ඒ ග්‍රේස් එකේ ඒ කියන සත්‍ය නැතුව ඒක වචනින් කියනවා. ඒ දෙකම බැලුව බැලමට එක වගේ. හැබැයි එක මලක් ප්ලාස්ටික් මලක්. අනිත් මල ඇත්තටම සජීවී මලක්. සමහර විට බැලුව බැලමට පේන්නේ දෙකම එකයි වගේ. බලන කෙනෙක් ටික හොයන්න හරි අමාරුයි. සජීවී මල මොකද්ද? ඇත්ත මල මොකද්ද? ප්ලාස්ටික් මල මොකද්ද කියලා. ඒක හරි අමාරුයි හොයාගන්න. ඉතින් කොහොම හරි අර ගුරුවරයෙක් කියලා කියද්දී ගුරුවරයා කියන්නේ හරියට වචන කියන කෙනෙක් විතරක් නෙමෙයි. එයා තුළ මේ සත්‍ය එයා තුළ සම්පූර්ණ සත්‍යයේ සෝද තියෙනවා. දැන් ප්ලාස්ටික් වල කොච්චර ඉම්බා සෝද නැහැනේ. කොච්චර ඉම්බාත් ඒක ප්ලාස්ටික් මලක් විතරයි. ඒකේ සුවඳ ගලාගෙන එන්නේ නැහැ. හැබැයි සජීවී මලක සුවඳක් තියෙනවා. ඒ වගේ තමයි ගුරුවරයෙක් සත්‍ය බවට පරිවර්තනය වුණාට පස්සේ ඒ ගුරුවරයාගේ වචනයේට පිටිපස්සේ තියෙන ඒ ෆීලිං එක. ඒ ග්‍රේස් එක. ඒ ආශිර්වාදය. ඒකයි ඒ ගුරුවරයා ළඟ ඉද්දී අරයාගේ කර්ම විනාශ වෙන්නේ, කර්ම කැපෙන්නේ. ඉතින් එතකොට දැන් මේ විදිහට දැන් මේ රමණ මහසී මේක කියලා මේ කාරණේ කියලා හරියට මේ ගුරුවරයෙක් ශිෂ්‍යයෙක් ගුරුවරයෙක් හමුනාට පස්සේ වෙන්නේ මේ පොඩි බීජේ අන්තිමට මහා උත්සයක් කියලා අර ගහත් යට කරගෙන පැලවෙනවා වගේ දෙයක්. ඉතින් සමහර විට අපි මෙතන මෙහෙම ඉදියට ඒ අපේ ඇතුළාන්තයේට ඒ ගුරුවරයෙක්ගේ ග්‍රේස් එක ඇවිල්ලා ඔය දිහා. ඒ නිසා අපි තුළ මේ ආධ්‍යාත්මික බීජය පැලවෙන්නේ. ඒකයි අපි මේ එකතු වෙලා ඉන්නේ. ඒකයි අපි මේ දේශනාවල් අපිට දැනෙන්නේ. ඒකයි ඒකේ සුවඳ තේරෙන්නේ. එහෙම නැත්නම් මිනිස්සෙක් පිහිටින්නේ නැහැ මෙහෙම දවස් 10ක් එක දිගට. මෙහෙම දෙයක් වාඩි වෙලා ඉන්නවා, ඇවිදිනවා, ආය යනවා, ආය වාඩි වෙලා ඉන්නවා. ඒකේ සුන්දරත්වය ඒකේ තියෙන මිහිර වින්දනය ඒ සුන්දරත්වය මිහිර වින්දනීය බව දැනෙන්නේ ඒ කුමන හරි තැනකින් මහා ගුරුවරයෙක්ගේ ග්‍රේස් එකට ලැබිලා තියෙනවා. අපි කියන්නේ බුදුරජාණන් වහන්සේ නමක් ළඟ කියන්නේ බුදුරජාණන් වහන්සේ නමක් හම්බෙලා මහා ගුරුවරයෙක් හම්බෙලා ඒ මහා ගුරුවරයාගේ ග්‍රේස් එකට අපි ලක් වෙලා තියෙනවා. ඒ ආශිර්වාදයට ලක් වෙලා තියෙනවා. ඒ බ්ලෙසින් එක තියෙනවා.
ඒක කුමක් වගේ ඒක කොහොම වෙනවද අපිට කියන්න තේරෙන්නේ. ඒක සිද්ධ වෙන්නේ බැල්මකින්ද ළඟට ගියාට පස්සේද වචනයකින්ද කියලා අපිට ඒක කියා ගන්න තේරෙන්නේ. හැබැයි යම් ආකාරයක අපේ ඇතුළට ඒ බුදුරජාණන් වහන්සේ නමක් ළඟදී ඒක දැනෙච්ච හින්දා ඒ නිසා අපි තුල මේ සත්‍යයේ සුවඳ දැන් තියෙනවා. දැන් ඒක බීජත් මතුවෙන්න පටන් ගන්නවා. ඒ සුවඳට තමයි අපි මේ ඇදෙන්නේ. ඒ අපේ ඇතුලේ මේක තියෙන හින්දා මේකේ යම් ආකාරයක මතුවලා තියෙන හින්දා අපිට ඒක කියන්නේ ඒක වර්ධනය වීමක් වෙන්න පටන් ගන්නවා. ඒකයි රමණ මහසී කියන්නේ ගුරුවරයෙක්ගේ ග්‍රේස් එක හම්බුනොත් හරියට අර බීජයක් ඇතුලේ පැලවෙනවා වගේ සම්පූර්ණ මේ ග්‍රේස් එකත් එක්ක ආශිර්වාදයත් එක්ක බැල්මත් එක්ක වචනයත් එක්ක අපේ මේ පුංචියට මේ ආධ්‍යාත්මික පැලේ වැඩිලා සම්පූර්ණ මහ විශාල ගහක් වෙලා ඊට අර වටේ තිබ්බ පුංචි ගස් වල පැලෑටි ඔක්කොම යට කරගෙන මේ පොඩියට වැවෙන ගහ අන්තිමට විශාල ගහක් වෙලා අන්තිමට ඒකේ කුරුල්ලෝ පළතුරු කනවා නිමැස්සෝ රොන්නුරනවා මල්වල. හැබැයි අචාන්චාමුදුරෝ කියනවා මේ දැන් රාතන් වහන්සේ කෙනෙක්ට තියෙනවද හැඟීමක් පරාර්ථචර්යාව කරනවා කියලා අහද්දී කියනවා හරියට ගහක් වගේ රහතන් වහන්සේ කෙනෙක් ගහෙන් කට්ටිය රොන් බොනවා, තව කට්ටිය හෙවන ලබනවා, තව කට්ටිය ආහාර ගන්නවා, කුසගිනි නිවා ගන්නවා, තව කෙනෙක් පිපාසය නිවා ගන්නවා, තව කෙනෙක් හෙවන ලබනවා. හැබැයි ගහට හැඟීමක් නැහැ මම මෙයාලට හෙවන දෙනවා කියලා. මම මෙයාලගේ පිපාසය නිවනවා කියලා. ගහට එහෙම අහම්භාවයක් මමත්වයක් නැහැ. ඉතින් අචාන්චාමුදුරෝ කියනවා අන්න ඒ වගේ කියනවා රහත් කෙනෙක්ගේ ස්වභාවය. එයාට එහෙම හැඟීමක් නැහැ, එයා පරාර්ථචර්යාවක් කරනවා කියලා. ඉතින් එතකොට දැන් මෙතනදී දැන් රමණ මහසීතුමා මේක කියලා මේ කාරණේ කියලා ඊට පස්සේ එහෙම මේ ඒ දේශනාව එතන කරලා මේ ගහ උපමා කරගෙන කවුද ගුරු කියලා කියන්නේ ගුරුවරයාගෙන් සිද්ධ වෙන කාර්ය මොකද්ද කියලා දේශනාව කරලා එහෙම මේ බැවක් ළඟින් කණ්ඩියේ උඩින් එනවා. උඩින් එද්දී රමණ මහසී ඉදිරියට තිබ්බ සොරව පෙන්නලා ඒ වැවේ තිබ්බ සොරව පෙන්නලා කිව්වලු හරියට ගුරුවරයෙක්ගේ ඇතුළේ තියෙන සත්‍යයේ සුවඳ, සත්‍යයේ වින්දනය, සත්‍යයේ තෘප්තිය, සත්‍ය හරියට අර වැවේ තියෙන වතුර ටික වගේ. අර මේ වැව පෙන්නලා කියන මේ වැවේ තියෙන වතුර වගේ මහා විශාල ජලස්කන්ධයක්. විශාල මණික ආකාරයක් වගේ මහා ජලස්කන්ධයක් තියෙනවා. හැබැයි ශිෂ්‍යයාට සම්ප්‍රේෂණය වෙන්නේ අර ස්වරෝවෙන් අවශ්‍ය ප්‍රමාණයට දොර ඇරලානේ වතුර යවන්නේ. අවශ්‍ය ප්‍රමාණයට දොර ඇරලා ඒ ප්‍රමාණයට වතුර යවනවා. අන්න ඒ වගේ හැමෝටම ඒ ගුරුවරයාගේ තුල තියෙන ශක්තිය සියල්ල සම්ප්‍රේෂණය වෙන්නේ නැහැ. එයාට අවශ්‍ය ප්‍රමාණයට, එයාට දරා ගන්න පුළුවන් ප්‍රමාණයට, එයාගේ පාරමිතා පිරිච්ච ප්‍රමාණයට, එයාගේ විවෘත වෙච්ච ප්‍රමාණයට සරෝවරෙන් ගන්න. ඒක ගුරුවරයා ප්ලෑන් කළම එක එක්කිනාට එක ප්‍රමාණයට වතුර දෙනවා නෙමෙයි. දැන් මම ඒ වුණාට ඒ කිනාට අවශ්‍ය ප්‍රමාණය තමයි මේ සරෝවරය ඇරිලා වතුර හම්බෙන්නේ. හැබැයි එතකොට ඒ හරියට හරියට මේ ගොයම පෑදිලා ලස්සන වගාවක් සිද්ධ වෙනවා. හැබැයි එකපාර ඔක්කොම වතුර ටික ඇරියා නම් අර ඔක්කොම පැලෑටි මැරෙන්න පුළුවන්. ඒ නිසා බලන්න බුදුරජාණන් වහන්සේ පවා දේශනා කරන්නේ මහණෙනි
මම අවබෝධ කරපු ධර්මයේ හරියට කිපෙන්න ඇක්ටීරියා වනාන්තරය වගේ. ඇක්ටීරියා වනාන්තරයකට කියලා කියනවා මට අවබෝධ වෙලා තියෙන දර්ශනය, මට අවබෝධ වෙලා තියෙන ධහම හරියට මේ මහා වනාන්තරය වගේ දෙයක්. හැබැයි මම ඔයාලට දේශනා කරන්නේ මේ උන්වහන්සේ ඇක්ටීරියා කොළ මිටක් අතරනම් කියනවා මෙන්න මේ ඇක්ටීරියා කොළ මිට වගේ සම්පූර්ණ ඒ කිනාට අවශ්‍ය ටික විතර මම අවබෝධ කරපු සියල්ල දේශනා කරන්නේ මම අවබෝධ කරපු සියල්ල කියන්නේ නැහැ. ඒකයි රවණ මහර්ෂි එතන කියන්නේ ගුරුවරයාගේ අවබෝධය හරියට අර වැව වගේ එක හා සීමාවක් නෑ මහා ප්‍රමාණයක් අසීමාන්තික ඥානයක් අසීමාන්තික අවබෝධයක්. ඒ අසීමාන්තික අවබෝධයක් තිබ්බට අර සොරව වැල්ලා වතුර ටික අවශ්‍ය ප්‍රමාණයට එළියට දානවා වගේ ඒ ගුරුවරයාගෙන් කියවෙන්නේ අර ශිෂ්‍යයාට අවශ්‍ය දෙන ටික විතරයි නිවනට. එයාගෙන් කියවෙන්නේ සිද්ධ වෙන්නේ ඒතර එයා අවබෝධ කරපු සියල්ල නෙමෙයි. ඒකයි කිව්වේ බුදුජානක මම අවබෝධ කරපු සියල්ල දේශනා කරන්නේ. හැබැයි ඔයගලගේ නිවනට අවශ්‍ය ටික මම දේශනා කරනවා. එක එක්කෙනාට එයාගේ මෝක්ෂයට අවශ්‍ය කාරණය. එයාගේ නිවනට අවශ්‍ය ටික දේශනා කරනවා. ඉතින් එතකොට අනේ තමයි රමණ මහර්ෂි අර මේ උපමා දෙක අරගෙන ගහ සහ වැව කියන එක අරගෙන ඔය ඒ තැන් දෙකේදී දේශනා දෙකක් කරලා තියෙනවා. ඉතින් ඒක මේ මමත් ඒක බැලුවේ ඩේවිඩ් ගෝඩ්මන්ගේ වීඩියෝ විස්තරයෙන්. ඉතින් කොහොම හරි මෙන්න මේ වගේ තමයි දැන් තිලෝපා කියන ගුරුතුමා දැන් තිලෝපා නරෝපාට මේ සත්‍ය කියලා දෙන්න යද්දී දැන් නරෝපාට මේ සත්‍ය සම්ප්‍රේෂණය කරන්න යද්දී බලන්න මේකේ වචනය දාලා තියෙන්නේ ගීතයක් කිව්වා කියලා. මහා මුද්‍රා ගීතය. හැබැයි ඒකත් හරි ලස්සන වචනයක් මහා මුද්‍රා ගීතය කියලා. දැන් ඕක ඇත්තටම ඒක අපිට ගීතයක් කියලා ඇහෙද්දී ගීයක් කියලා කියද්දී අපිට ඒක කියනවානේ හරියම මේ නිකන් අර බරපතල කියනවත් නෑ. හැබැයි හරි సౌందర్యාත්මක හැඟීමක් ඇති වෙනවා. දැන් අපිට මේ අහවල් සමීකරණයක් කිව්වම නිකන් හරි නිකන් ගණිතමය ස්වරූපයක් නේ. නිකන් සමීකරණ කියද්දී බලන්න නිකන් ගණිත පාඩමක් වගේ පන්ති. දැන් මේ එතකොට මෙන්න මේ සූත්‍රයේ කියන වචනයකටත් වඩා හරි ලස්සනයි ඒ ලස්සනගේ ගීතේ කියන වචනය. දැන් මහා මුද්‍රා ගීතේ කියද්දී ඒක කියන්නේ හරියම මේ సౌందర్యාත්මක ලක්ෂණයක් තියෙනවා. අපි කියන්නේ ඒක හරිය වින්දනීය බවක් තියෙනවා. ඒ කියන්නේ දැන් සත්‍ය කොහොමද ගේන්න බෑනේ වචන වලට. දැන් එතකොට ඔය හිටපු මහා ගුරුවරු දැන් ගොඩක් වෙලාවට මේක නිසදැස් වලින් කියන්න උත්සාහ කරලා තියෙනවා. කාව්‍යමය ස්වරූපයෙන් නිදහස් කරලා කියන දරලා. දැන් කබීරි මුනිතුමාගේ බලන්න. කබීරි මුනිතුමා තමන් සත්‍ය අවබෝධ කරගෙන ඒ සත්‍ය දේශනා කළේ කවි විදියට, සින්දු විදියට. තමන් ළඟ ඇඳුම් අහන්නේලාට කවි කියන්න ගන්න. සත්‍ය සින්දුවට නගන්න ගන්න. ඔය අපි සමහර වීඩියෝස් බැලුවේ ඉස්සර කබීරි මුනිගේ. ඊට පස්සේ බලන්න අර සූෆි වල හිටපු රූමි අපි මේ රූමිගේ දේවලුත් බැලුවේ. ඒ රූමි ඊට කබීර් මුනි මේ ඒ අයගේ වැඩි කියවද්දී ඇත්තටම මේකේ තව දෙයක් තියෙනවා. දැන් කවියෙන් සත්‍ය කියන්නත් බෑ. කාව්‍යයෙන් 100% කාව්‍යයෙන් සත්‍ය කියන්න බෑ. කාව්‍යයක් කියන්නේ කාව්‍ය කියන ෆීලිං එක තියෙන්නේ. අන්නේ ෆීලිං එකෙන් තමයි ගොඩක් අය ඒකට සෙට් වෙන්නේ. දැන් අපිට සින්දුවක් රැප් විදියට කියන්න පුළුවන්. සින්දුවක් කරගෙන රැප් වලින් බලන්න කොච්චර රැප් වල සත්‍යය තියෙනවද කියලා.
සත්‍ය හරියට නිවනත් රැප් එකකින් කියනවා. නිවන රැප් එකකින් කියන්නත් බැරි නෑ. හැබැයි ඊට වඩා සමානලයාට තියෙනවා ඒ කියන කෙනා සම්පූර්ණ ඒකට සමවැදිලා කියද්දි. එයා ඒ කියන වචනයට එයා දිය වෙලා කියද්දි. කියන වචනයට එයා සම්පූර්ණ දිය වෙද්දි ඒ වචනයත් එක්ක මේ එයා නෑ ඒ කියන වචනේ විතරයි. එයා සම්පූර්ණ අතුරුදහන් වෙලා. කියද්දි අපිව යනවා යම් කිසි ආකාරයක නිකන් ඒ වචනේ පිටුපස්ස තියෙන හැඟීමට අපි කනෙක්ට් වෙනවා. අන්න එතකොට ඒක ගොඩක් සත්‍යයට ළඟයි. හැබැයි අපිට තේරෙනවා සමහර ගීත සත්‍ය කිව්වත් ඒ වුණාට ඒ කියන කෙනාගේ ඇතුළේවත් ඒ ෆීලිං කරන්න බෑ යාට. කියන එක නිකන් හරියටම හරි ඒ වචන නිවන අරමුණු කරලම කියලා තියෙනවා. ලියනවා. හැබැයි ඒක ගායනා කරන කෙනා ඒකට ඒකේ භාවයට බහින්නේ නැත්නම් ඒ වචන වල තියෙන. දැන් බලන්නකෝ දැන් සමහර අය ගීත කියද්දී එයා ඒ වෙලාවේ විරහ ගීත කියන්නේ විරහව කියන හැඟීමට යනවා. දැන් විරහ ගීතයක් කියද්දී ඒකේ එන ජෝක් එකක් විදිහට කිව්වොත් එහෙම එන්නේ ඒක සම්පූර්ණ විරහ ගීතයක්. නිකන් අපි වරින් යමම් බණ්ඩෝ සබ් බලන්න වගේ කිව්වොත් එහෙම අපිට දෙන මේ විරහවේ තියෙන රසය නේ. يعني විරහව කියන්නේ එක්තරා ආකාරයක ලස්සන සුන්දර රසයක්. ඒ රසයේ නැතුව ඒ ගීතේ යමම් බණ්ඩෝ සබ් බලන්න කියලා වගේ කිව්වොත් අපි කියනවා ඒක ජොලිය. හැබැයි යමම් බණ්ඩෝ සබ් බලන්න කියන එකක් හරි බූට් එකක් යා වගේ කිව්වොත් ඒකේ භාවය එනවා. ඒකේ එක අදාළව ආදී භාවයක් තියෙනවා. එතකොට ඒ සත්‍ය යම් කෙනෙක් ප්‍රකාශ කරද්දී එයා සම්පූර්ණ ඒ භාවමේ හැඟීම ජනිත කරන්න පුළුවන් නම් අන්න එතකොට අර අහන ශ්‍රාවකයන්ට ඒක ගොඩක් ලං වෙන්න පුළුවන් ඒ සත්‍යයට. ඒ වෙලාවේ මොකද එයා සම්පූර්ණ ඒ වචන කියන්නේ ඒ වචනෙට බැහැලා. ඒ වචනයත් එක්ක දිය වෙලා. ඒ වචනේ තුල තියෙන හැඟීම තුල අතුරුදහන් වෙනවා. අන්න ඒක ඇතුලේ අපිට මේ කියන දේ තව කෙනෙකුට දැනෙන්න පුළුවන්. සමහර ගුරුවරු මේකට පාවිච්චි කරා නර්තනය. දැන් සමහර ගුරුවරු සත්‍ය කියන එක අවබෝධ කළාට පස්සේ එයාලට මේක කියන්න බෑනේ. මේක කියන්න බැරුණාට පස්සේ මේක නර්තනයක යෙදෙන්න ගත්තා. නැටු එතන ගොඩාක් ඔය මේ බලන්න නැටුම් කලාවේ ඉතිහාසය හොයාගෙන ගියොත් එහෙම ඇත්තටම නැටුම් කලාව ආරම්භ වෙලා තියෙන්නේ නර්තනය සත්‍ය අවබෝධ කරගත්තයි. ඉතින් සත්‍ය අවබෝධ කරගත්ත පිරිස සත්‍ය අවබෝධ කරගත්ත උතුමන් වහන්සේලා ඒක දැන් ප්‍රකාශනය කරගන්න බෑ. මොකද මේක මේ සමස්තයේ කියන්නේ සමස්තයේ තුලටම දිය වෙලා මුළු විශ්වයත් එක්කම අතුරුදහන් විශ්වය තුලට අතුරුදහන් වෙලා ලබන තෘප්තිය මේක මේ වචන වලින් කිව්වොත් මදි වගේ. ඉතින් උන්වහන්සේලා මුළු ඇඟෙන්ම මේක කියන්න ගත්තා. මුළු ශරීරයෙන්ම මේක කියන්න ගත්තා. එතකොට අපිට තේරෙනවා ඒ ශරීරයේ එයාලගේ ඒ නර්තනය බලාගෙන ඉද්දී තව කෙනෙක් සම්පූර්ණයෙන් කනෙක්ට් වෙනවා ඒ කියන සයිලන්ට් එකට. දැන් බලන්න අපි මෙහිදී ඔය සමහරලාට බැලුවා මතකයි සමහර කට්ටියට අපි අර මේ ආදියෝගී ගීතේ බලන්න ඒකේ අර දාලා තියෙන වීඩියෝ වල තිබ්බ නර්තනය දිහා බලන් ඉන්න. ඒ නර්තනයේ බලාගෙන ඉඳි අපිට තේරෙනවා සම්පූර්ණයෙන් නර්තනයේ යෙදෙන්න අතුරුදහන් වෙලා. ඒ නර්තනයක් තියෙන්නේ ඒකයි විතර ලස්සන. ඒක බලාගෙන ඉඳි අපිව සම්පූර්ණ සයිලන්ට් එකට යනවා. කියන්නේ වචනෙන් කියන්න බැරි දෙයක්. ඒ වචනෙන් කියා ගන්න බැරි දෙයක්. එයාලා මුළු ඇඟෙන්ම කියන්න උත්සාහ කරනවා. මුළු ශරීරයෙන්ම කියන්න උත්සාහ කරනවා. ඉතින් ඒක
දැන් සූෆි ගුරුවරේ එයා මෙහෙම එක වචනයක්වත් කතා කරන්නේ නැහැ. එක වචනයක්වත් කතා කරන්නේ නැහැ. එයා සම්පූර්ණ නර්තනයේ යෙදෙනවලු. කියන්නේ එයාට අවබෝධ වෙච්ච දේ එයා අංග චලන වලින් එයා නර්තනයේ ඒක ප්‍රකාශනය කරනවා. නර්තනය කියන්නේ ඒක සත්‍ය ප්‍රකාශනය කරන විදියක්. නැටුම එයාගේ අභ්‍යන්තරයේ සයිලන්ස් එක. එයාගේ අභ්‍යන්තරයේ තියෙන සයිලන්ස් එක ප්‍රකාශනය වෙනවා එයාගේ නර්තනය තුළ. ඉතින් මේ සූෆි ගුරුවරයා මේ සයිලන්ස් එකකින් එයාගේ නර්තනයෙන් එයාගේ මේ අවබෝධය සත්‍ය එයාගේ අවබෝධ කරපු දහම ප්‍රකාශ කරනවා. දැන් මේක මම මේ කියන එක ලොජික් තාර්කික මනසක් තියෙන කෙනෙක්ට එන අවුල්. මේ මොකද්ද නර්තනයේ කොහොමද නර්තනයක් තුලින් කොහොමද මිනිස්සෙක් තමන්ගේ අවබෝධය ප්‍රකාශ කරන්නේ කියලා. ඒකත් එක මාධ්‍යයක්. එක මාධ්‍යයක් විදිහට ආයාගේ නර්තනයේ ඉදිරිපත් කරද්දී දැන් යාවට ගෝලියෝ ටිකක් හැදෙනවා. ගෝලියෝ සම්පූර්ණ අරයාගේ නර්තනයේ තුල තියෙන්නේ. අපි ආ බැලුවේ මේ අර සූෆි ඩාන්ස් වල තියෙන නර්තනයක් නේද? හැබැයි නර්තනයේ තුල යාලා දිය වෙලානේ ඒක අතුරුදහන් වෙලානේ. ඊට පස්සේ එක තාර්කික මනසක් තියෙන කෙනෙක්ට අපි කියන්නේ ගණිතමය මනසක් තියෙන කෙනෙක්ට ලොජික් වැඩි කෙනෙක්ට මේක පිස්සුවක් මේක කියලා. මේක මුකාරයක් වෙන්න ඕනේ කියලා. ඉතින් ඊට පස්සේ කොහොමරි මේ පිස්සෙක් කියලා යන්න ගියා. තව ටික දවසක් ගෙද්දී ආවට කවුරුත් නැහැ හිස් තනියෙන් ඉන්නවා. ඉතින් ඇහුවලු මේ කෝවර වට කරන් හිටියේ ගෝලෙරොත් කියලා. අර මෝඩ රැළ කියලා. ඊට පස්සේ ඒ රැට ගිය මොලේ පෑදිලා ගියාද කියලා ඇහුවා. එයාගෙන් අයින් වෙලා මොලේ පෑදිලා. ඉතින් යාලා ගියාද කියලා අදිකලු නෑ යාලා ඔක්කොමලා ගියා ගෝලෙ ටිකක් කරන් එන්න කියලා. තව පිරිස එකතු කරන් එන්න තමයි ගියේ කියලා. ඉතින් එතකොට අන්නේ වගේ සමහර ගුරුවරු මේක කියන තමන්ගේ අවබෝධය යම් ආකාරයක ප්‍රකාශ කරගන්න බැරි හින්දා මේක නර්තනයේ දෙන්න පටන් ගත්තා. නැටුමෙන් ප්‍රකාශනයක් කරන්න ගත්තා. ඒකෙන් තමයි ලෝක ඉතිහාසයේ නැටුම් ආරම්භ වෙලා තියෙන්නේ. නැටුම ආරම්භ වෙලා තියෙන්නේ ඒ අවබෝධ වෙච්ච අය තමන්ගේ විශ්ව රිද්මයට අනුව නර්තනය කරනවා. අපි ඉන්දියාවේ තියෙන නඩරාජා රූපේ නර්තනයේ විශ්ව රිද්මයට ඒකාත්මික වෙලා ඒ විශ්ව රිද්මයේ තුල නර්තනය දෙනවා. වයින් නිකන් ඒ විශ්ව රිද්මයේ තුල නර්තනය දෙනවා කියලා කියන්නේ මේක මේ මෙන්න මේ හිතන්නකො ඒක ඒ කියන්නේ දැන් තිලෝපා මහා මුද්‍රා ගීතේ කියද්දී තිලෝපා මහා මුද්‍රා ගීතේ තුල නෑ ඇත්තටම. දැන් තිලෝපට කවදාකවත් මහා මුද්‍රා ගීතේ කියන්න බෑ. මොකද තිලෝපා හිටියනම් තිලෝපා ජීවත් වුණා නම් කවදාකවත් මහා මුද්‍රා ගීතයක් කියවෙන්නේ නැහැ. මහා මුද්‍රා ගීතයක් මතුවෙන්නේ නැහැ. තිලෝපා හිටියද? ඒ කියන්නේ එයාගේ ආධ්‍යාත්මික අත්දැකීම තුළ එයා අතුරුදහන් වෙන. එයා මිය යනවා. තිලෝපාගේ මරණය තිලෝපාගේ ඒ කියන්නේ තිලෝපාගේ මහා මුද්‍රා ගීතය කියලා කියන්නේ එක පැත්තකට බැලුවොත් තිලෝපාගේ මරණය. තිලෝපය අන්තනකද මරණයටපත් වෙන්නේ තිලෝපය අන්තනකද අතුරුදහන් වෙන්නේ. ඒ තිලෝපගේ අතුරුදහන් වීම තුළ ඒ අතුරුදහන් වීම ඇතුලේ තමයි මේ කියන يعني තිලෝපාගේ අතුරුදහන් වීම තිලෝපාගේ නැතිවීම තුළ ඇති වෙන අසීමාන්තික වින්දනයක් තියෙනවා. කියන්නේ ඒක සීමාවක් නැති අනන්ත වූ වින්දනීය භාවයක් තෘප්තියක් තියෙනවා. ඒ අනන්ත වින්දනය තමයි මේ මහා මුද්‍රා ගීතයේ හැටියට එළියට එන්නේ. එතකොට ඇත්තටම මහා මුද්‍රා ගීතය ඒක තිලෝපා කියලා කිව්වට ඇත්තටම තිලෝපා ඉතන නෑ. තිලෝපා නිකන් හරියට තිලෝපා නිකන් හිස් බටනලාවක් වෙලා. හිස් බටනලාවක් කියලා හරියට නිකන් අර
ක්‍රිෂ්ණ බටනලා වාදනය කරන්නේ. ඇත්තට මේ බටනලාව ක්‍රිෂ්ණ කියන්නේ විෂ්ණු දෙවියෝ. විෂ්ණු දෙවියෝ කියන්නේ සත්‍යය. සත්‍යය ඒ ගායනය සිද්ධ වෙනවා. ඒ සත්‍යය බටනලා වාදනය සිද්ධ වෙනවා. අන්න ඒ වගේ තමයි කෙනෙක් සත්‍ය අවබෝධ කරද්දී එයා සම්පූර්ණ බ්ලැන්ක් වෙනවා. සම්පූර්ණ එයා හිස් බවට යනවා. සම්පූර්ණ එයාගේ අතුරුදහන් වීමත් එක්ක එයාගේ බ්ලැන්ක් එකත් එක්ක අන්නේ හිස් කියන්නේ සම්පූර්ණ හිස් බටනලාවක් වෙන්න ගන්නවා. අන්නේ එතකොට මේ හිස් බටනලාවට මේ බුදුරජාණන් වහන්සේ වැඩම කරලා දේශනාව කරන්න ගන්නවා. වාදනය කරන්න ගන්නවා. එතකොට මේ මහා මුද්‍රා ගීතේ කියන වචනේ අර්ථය තේරුම් ගන්න යද්දී අපි තේරුම් ගන්නේ නම් මහා මුද්‍රාව කියලා කියන්නේ තමන් විසින්ම සීදී විනාශා කරනවා. ඒ කියන්නේ තිලෝප තමන් තමන්වම නැති කරගෙන ඒ තමන්ගේ මරණය තුලින් මතුවෙච්ච මිහිර පුද්ගලත්වයේ මරණය තුලින් මතුවෙන මහා වින්දනය එනේ මහා ප්‍රීතිය මහා සතුට මහා වින්දනය තමයි දැන් මහා මුද්‍රා ගීතයේ හැටියට එළියට එන්නේ. එතකොට මේක මේ සත්‍යයේ වචන. මේක මේ තිලෝපාගේ වචන නෙමෙයි. ඒකයි සත්‍යයට අයිතිකාරයෙක් නැහැ. ඒ කියන්නේ සත්‍යය කාටවත් කියන්න බෑ. ඒ පේටන්ට් බලපත්‍ර ගන්න බෑ සත්‍යයට. සත්‍යයේ වචන එන්න පටන් ගන්නවා මහා මුද්‍රාව හැටියට. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේකේ අමාරුම කාර්යය තමයි දැන් මේ Tamanට අවබෝධ වෙන දේ නෙමෙයි එක එක ගුරුවරු සංගීතයක් විදියට කියනවා නැටුමක් විදියට කතා කරනවා ගීයක් විදියට කියනවා කවියක් විදියට ලියනවා නැසදසක් ආකාරයට ලියනවා තවයි දේශනාවල් කරනවා ඒ වුණාට මේ එකක්වත් 100%ක්ම සාර්ථක දෙයක් නෙමෙයි 100%ක් තමන්ගේ එක්ස්පීරියන්ස් එක සමන්ගේ අත්දැකීම කොහොමදවත් මේක කියන්න බෑ. ඒකයි මේ පටන් ගද්දිම කියන්නේ මහා මුද්‍රාව සියලු වචන සහ සංකේත වලින් ඔබට ගිය එකද. එතකොට දැන් සාමාන්‍ය අත්දැකීමක් ගමුකෝ අපිට එහෙම. දැන් ඔය ඕෂෝගේ ජීවිත කතාවේ එයාගේ පළවෙනි ආධ්‍යාත්මික අත්දැකීම ගැන එයා විස්තර කරනවා. ඕෂෝගේ ජීවිත කතාවේදී එයාගේ මුලින්ම ලැබපු සත්‍යයේ අනුභූතිය, සත්‍යයේ සුවඳ එයා අත්දැක්කේ කොහොමද කියලා දැන් එයා දේශනා කරනවා. එයා දේශනා කරද්දී ඒ ඕෂෝ කියනවා එයාට ඉස්සෙල්ලාම සත්‍යයේ අත්දැකීම ලැබුණේ පළවෙනිම එක්ස්පීරියන්ස් එක හම්බුනේ එයා පුංචි කාලේ එයාලගේ ගෙදර ළඟ තිබ්බලු ලොකු ගඟක්. අපි අර වීඩියෝ එකේ බැලුවා මම හිතන්නේ එයාගේ ජීවිත කතාව බලන වීඩියෝ එකේදී එයා නිතරේ ගඟ ළඟට යනවා. ඒ ගඟ ළඟට ගියා එයා පුරුද්දක් විදියට මේ ගඟ ළඟට උදේ පාන්දර යනවලු. ඉතින් එතකොට ඕෂෝ කියනවා එයා මේ ගඟ ළඟට උදේ පාන්දර ගියාට පස්සේ එක දවසක් ගොඩාක් පාන්දර ගියා. යද්දී සම්පූර්ණ නිහඬයි. සම්පූර්ණයෙන්ම ගඟත් නිශ්චලයි ගස්කොළනුත් නිශ්චලයි කිසිම කුරුල්ලෙක්ගේ සද්දයක්වත් ඇහෙන්නේ නැහැ. ඒ කියන්නේ ටිකක් එළිය වැටෙන්නේ කිට්ටුව නෙමෙයි. ටිකක් කලුවරේ ඉන්නලා කලුවරේ මෙයා මේ ගඟ ළඟට ගිහිල්ලා හිටියාට පස්සේ දැන් එයාට කුරුල්ලෙක්ගේ හඬක් ඇහෙන්නේ නැහැ. ගස්වල කිසිම ගසුත් නිහඬයි පරිසරයත් නිහඬයි ගඟ සම්පූර්ණ නිහඬයි. ඊට පස්සේ මෙයා මේ බෝට්ටුවට නැගලා නිකන් බෝට්ටුවට නැගලා දැන් බෝට්ටුවට නැගලා නැගකට පස්සේ එයා මුකුත් කරේ නැහැලු. කිසිම දෙයක් කරන්නේ නැතුව නිදහසේ දැන් මේ ගඟේ ඔරුව පාවෙනවා. එයා මුකුත් කරන්නේ ඔහේ පාවෙන්න දීලා ඉන්නවා. මෙයා දැන් කිසිම දෙයක් කරන්නේ නැහැ.
මෙයා කිසිම දෙයක් නොකර ඉන්න වෙලාවේදී මෙයාට දැනෙන්න ගත්තලු මේ කරන හැම දෙයක්ම අතහැරලා නිදහසේ පාවෙන බෝට්ටුවට පාවෙන්න දීලා ක්‍රියාවක් නොකිරීම තුළ විශාල වින්දනයක් මෙයාගේ ඇතුලේ මතුවෙනවා. මෙයාගේ අභ්‍යන්තරයේ විශාල වින්දනයක්, විශාල සතුටක්, වින්දනීය බවක් මෙයා තුළින් දැන් මතුවෙන්න ගන්නවා. මේ වින්දනීය බව තුළ එයා කියනවා එයා කිසිම දෙයක් ආයාසයෙන් කරේ නැහැ. එයා කිසිම දෙයක් උත්සාහයෙන් කරේ නැහැ. ආයාසයෙන් කරේ නැහැ. එයා සම්පූර්ණ වෙන දෙයකට ඉඩ දීලා හරියට නිකන් හුලක් යන පැත්තට බෝට්ටුව යනවා වගේ බෝට්ටුව පාවෙන පැත්තට පාවෙන්න ඉඩ දීලා හිටියා. ඉතින් මෙයාට වෙලාව තේරුන්නේ නැහැ. ඇත්තටම මෙයාව තේරුන්නේ නැහැ. මෙයා ඉන්නවද කියලා දැනෙන්නේ නැහැ. එයා කියනවා ඒ වෙලාව යාට හිතුනේ පීනන්න හිතුණා නම් ඒක මේ මම බලහත්කාරයෙන් පීනන්නේ නිකන් ඇඟෙන්ම එන දෙයක් එක. ඒ පීනන එක, ඇවිදින එක. එයා කියනවා යාට දැනුණු මේ ඔක්කොම කිසිම ආයාසයකින් තොරව මේ හැම දෙයක්ම નિરાයාසව සිද්ධ වෙනවා. කිසිම දෙයක් එයා හිතලා කරන්නේ නැහැ. බලෙන් කරන්නේ නැහැ. බලෙන් කරන්නේත් නැහැ, හිතලා කරන්නේත් නැහැ, ආයාසයෙන් කරන්නේත් නැහැ. හැම දෙයක්ම නිකන් සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන දෙයත් එක්ක මෙයා සිහියෙන් ගලනවා එච්චරයි. මෙයා කරන දෙයක් නෑ. ඉතින් මෙන්න මෙතනදී එයාට නිශ්ශබ්ද පරිසරයත් එක්ක එයාගේ අභ්‍යන්තරයේ සම්පූර්ණ නිහඬ වෙලා එයාගේ ඇතුළාන්තයේ සම්පූර්ණ නිහඬ වෙලා මෙයා කරන හැම දෙයක්ම මෙයාගෙන් අතහැරිලා සිදුවෙන දෙයට වෙන්දිර දීලා තමාව අමතක කරලා දැම්මට පස්සේ තමාව අමතක වුණාට පස්සේ ඉතින් යා ඊට පස්සේ මේ අත්දැකීම ලැබලා ඊට පස්සේ ගෙදරට ආවා. දැන් මේ එක්ස්පීරියන්ස් එක ලැබලා අත්දැකීම ලැබලා මෙයා ගෙදරට ආවට පස්සේ මෙයා දැන් මෙයාගේ ආච්චි අහනවලු දැන් ඔයා මෙච්චර වෙලා මොකද කරේ? දැන් මේ පැය 4-5ක් මොකද කරේ කියලා අහනවා. කිව්වොත් මම මුකුත් කරේ නැහැ කිව්වා. මම මුකුත් කරේ නැහැ කිව්වට පස්සේ තොල් බොරු කියන්නේ එපා. පැය 4-5ක් මොකද්ද ගගලකට කියලා මුකුත් කළේ නැහැ කියන්නේ මොකද්ද? මුකුත් කළේ නැහැ කියන්නේ ඒක වෙන්න පුළුවන් දෙයක් දැවොත්. ඉතින් එතකොට ඉතින් මේ ආච්චි කියන්නේ ආච්චිට මේක කියා ගන්න විදියක් නැහැ. දැන් ඕසෝ කියනවා ඒ කියන්නේ ඒ ආච්චිදින් කරලාමනේ ඌ හැමදාම කරනවා. මොනවා හරි කරලා මේ මමත්වයට කරන්න ඕනේ මොනවා හරි. කරන්න ඕනේ නොකර ඉන්නවා කියන එක තේරෙන්නේ නැහැ අත්දැකීම. නොකිරීම කියන එක වෙන දෙයකට වෙන්න දීලා ඒකත් එක්ක නිදහසේ ගලන්න දීම කියන එක තේරෙන්නේ නැහැ. ඉතින් අන්තිමට දැන් මේක කියන්නේ ගියාට ආච්චි තේරුම් ගන්නෙම නැහැ. මුකුත් කරේ නැහැ කියන එක ගඟේ නිකන් හිටියා කියන එක. ඊට පස්සේ දැන් ආච්චි තේරුම් ගන්නෙම නැහැ මේක කියනවා මේ මනසට කවදාකවත් මේ දැන් ඔබ මේ දේශනාව මනසින් නම් අහන්නේ මේක හරිය අමාරුයි තේරුම් ගන්න. මොකද්ද මේ කියන්නේ? මේ සැහැල්ලු වෙන්න කියනවා නිකන් ඉන්න කියනවා. ඒක මනස තවත් නිකන් ඉන්නවා කියලා මොකක් හරි ක්‍රියාවක් තේරුම් ගන්නවා. හරිද? අර ඊට පස්සේ ඕසෝ බැරිම තැන කියලා ආච්චිට දැන් බැරිම දැන කිව්වලු මම නාලා හොඳට සබන් ගාලා නාලා එක පියදාගෙන ආවා කිව්වා. එහෙනම් හරි කිව්වා. නාලා සබන් ගාලා එක පියදාගෙන ආවා කිව්වහම හරි දැන් මොනවද කරලා තියෙනවනේ. අන්න එතකොට තේරුණා. දැන් නාන එක හරි කරලා තියෙනවනේ. සබන් ගාන එක හරි කරලා තියෙනවනේ. එක පියදාන එක හරි කරලා තියෙනවනේ. අන්න එතකොටලු ආච්චිගේ හිතට සැටිසුනේ. ආච්චිගේ හිතට හරි ගියේ ඒ වෙලාවේ. හැබැයි ඕෂෝගේ හිතට හරින්නේ නැහැලු. මොකද ඇත්තම එයා කිව්වා නෙවෙයිලු.
එයා ඒ වෙලාවේ Tamanට ඇත්තටම දැනුණ අත්දැකීම කිව්වා නෙවෙයි. එයා ඉතින් බැරි හින්දාද කිව්වට තේරුම් ගන්නෑ. ඒ හින්දා නාලා සමංගාලා ඇඟ පිහදාගෙන ආවා කිව්වම ක්‍රියාවල් තුනක් කරා කිව්වම තේරුණා. මෙන්න මේක දැන් බලන්න මේක කිව්වේ ඒකයි මේ කියන්නේ දැන් මේ වගේ සරල දෙයක් කිව්වට තේරුම් ගන්න නෑ ලේසියෙන් කියනවා. කොච්චර කිව්වත් මේ කතාව මනසක් තියෙන කෙනෙක් මේක මනසින් ග්‍රහණය කරන්න ගිහිල්ලා මනසින් ග්‍රහණය කරන්න ගිහලා එයා ඒක මනසේ ක්‍රියාවක් හැටියට එයා තේරුම් ගන්න. අන්න ඒකයි වැඩේ තියෙන්නේ මේ සත්‍යයේ තියෙන ලොකුම ප්‍රශ්නේ වෙන්නේ මේක. සත්‍යයේ තියෙන ලොකුම ගැටලුව ඒ ලබන අත්දැකීම නිකන් මුකුත් නොකිරීම කියන එක. මුකුත් නොකිරීම කියන එක්ස්පීරියන්ස් එක තුල සම්පූර්ණ මමත්වයේ අතුරුදහන් වෙනවා. මොකද මමත්වයේ කියන ව්‍යාජයේ තියෙන යම් ක්‍රියාවක් එක්ක මොනවා හරි කිරිල්ලක් එක්ක මොනවා හරි කිරීමක් එක්ක කිරිල්ලක් එක්ක තියෙන මමත්වයේ ව්‍යාජය නැති වෙනවා නොකිරීම කියන අත්දැකීමට කියනවා. ඉතින් මමත්වයේ බලන්නේ මේ නොකිරීම කොහොමද කරන්නේ? ඔබ වහන්සේ ඔය කියන එක කොහොමද නොකර ඉන්නේ කොහොමද? දැන් අපි කියනවා භාවනා කරද්දී මුකුත් කරන්න එපා කියලා කියනවා දැන් මට කියලා දෙන්න ආවදර මුකුත් නොකර ඉන්නේ කොහොමද කියලා. ඉතින් මුකුත් නොකර ඉන්නේ කොහොමද කියලා දුන්නොත් ඒක මොකද්ද? ඒක ආයේ කිරිල්ල. ඒකයි මේකේ තියෙන ගැටලුව මේ මුකුත් නොකර ඉන්නේ කොහොමද? ඉතින් මේක හරියම මේ අමාරු කාරණයක් මේ ධර්මය මේ සත්‍යය මේක කොහොමද සම්ප්‍රේෂණය කරන්න කියන එක. මේක සම්ප්‍රේෂණය කරන්නේ මොන විදිහකටද? මොකද භාෂාවෙන් යමක් කියද්දී මනස තේරුම් ගන්න මොන හරි උපහාස මේ කරන්න දෙයක් කියනවා කියලා. කරන ඔක්කොම නතර කරන්න කියන එක. හැබැයි ඊට පස්සේ අර නතර කරන්නේ කොහොමද කියලා ඊට පස්සේ ආයෙ කරන්න එපා කියන්නේ නතර කරන්න කියන්නේ ආයෙත් අහන්න කරන දෙයක්. ඒක තමයි තියෙන ලොකුම ගැටලුව. කොහොමද මේ සත්‍යය මේ සරල කාරණේ ඔන්න ඔච්චරයි තියෙන්නේ කියන්නේ. ආයෙ මේ දවස් 10 තව අවුරුදු 100ක් බණ කිව්වත් කියන්නේ නොකිරීම කියන දේ විතරයි. ඉෂි උනාට තව අවුරුදු 100ක් කිව්වත් කාට ඒ සුවඳ යයිද කියලා හිතා ගන්න බෑ. කොහෙන් ඒක ෆීල් වුණොත් හරි ඒ සුවඳ දැනුනොත් හරි ඒ රෙන්නේ ඒක අපිට මේ කියන්න බෑ. මේ පොඩිම කෑල්ලක් මෙච්චරනේ මේ මෙච්චර චූටි දෙයක් සංසාරයක් දිගට කතා කරනවා. මෙච්චර චූටි දෙයක් පොඩි කතාවක් කියන්නේ අපි දිගරිනවා දිගරින්න ඒ උනාට ඒක හරියම අමාරුයි මේක සම්ප්‍රේෂණය සිද්ධ වෙන්න. ඒකයි මට දෙන්නේ තිලෝපඩ මෙච්චර අමාරුනේ සිස්සෙක් හොයාගන්න මේකට. දැන් කොහමලා ඉන්නේ ආත්මාර්ථකාමී හිතේ. කොහමලා ඉන්නේ සෙල්ෆිෂ් ආත්මාර්ථකාමී. දෙයක් ලබා ගන්න හදන හිත. අනේ ඒ වගේ මනසකට මේ නොකිරීම කියන එක. ඒකකින් මොකද්ද ලැබෙන්නේ කියලා ඒකත් බිස්නස් එකක් කරගන්න ආන. ඒකයි මෙච්චර අමාරු ශිෂ්‍යෙක් හොයාගන්න. මේක දෙන්න පිරිසුදු හදවතක් තියෙන ශිෂ්‍යෙක් හොයාගන්න එකයි තිලෝපඩ මෙච්චර දුර යන්න ඕනේ ඉන්දියාව ඉඳලා ටිබෙටට. ඉතින් කොහොම හරි දැන් මහමුද්‍රා ගීතයේදී දැන් ඊට පස්සේ කියලා දැන් මහමුද්‍රාව සියලුම වචන සහ සංකේත වලින් ඔබට ගිය එකයි. දැන් ඊට පස්සේ කියනවා ඒ බලවත් ඕනෑකමේ සහ භක්තියෙන් යුතු නරෝපානං ඔබට මේ කිය යුතුයි. දැන් මෙතන ලස්සන වචනයක් තියෙනවා බලන්න. මෙතන දාලා තියෙන වචනයක් මේ බලවත් ඕනෑකම සහ භක්තියෙන් යුතු භක්තිය කියන වචනයක් දාලා තියෙනවා. ඒකත් හරි සුවිශේෂී වචනයක්. ඒ කියන්නේ මේ අපි කියන්නේ ශ්‍රද්ධාව නැත්නම් භක්තිය කියලා. දැන් බලන්න මෙන්න මේ භක්තිය කියන ශ්‍රද්ධාව කියන වචනේ දාද්දී
අපි හොඳට තේරුම් ගන්න ඕනේ මේ මහා මුද්‍රාව අධ්‍යයනය කරගෙන යද්දී ඇයි මේ තිලෝක ගිරදුමා මේ මහා මුද්‍රාවේදී මේ භක්තිය කියන වචනේ දාලා තියෙනවා. භක්තිය නැත්නම් අපි කියන ශ්‍රද්ධාව කියන එක. ශ්‍රද්ධාව කියන එක දාන්න හේතුවක් තියෙනවා. සාමාන්‍යයෙන් දැන් බලන්න දැන් තිලෝක ගුරුතුමා නරෝප ශිෂ්‍යයා හොයාගන්න ගොඩාක් පරීක්ෂණ කළානේ යාට. පරීක්ෂණ කරලා බැලුවා යාට පොඩි හරි සැකයක් තියෙනවා දිල ගුරුවරයා ගැන. පුංචි හරි සැකයක් තියෙනවා නම් පොඩි හරි තැනක ෂුවර් නැති ගතියක් තියෙනවා නම් ගුරුවරයාව එහෙනම් ඒ සැකේ කියන එක නීවරණයක්. විචිකිච්ඡාව කියන නීවරණේ හරහාට ඉඳලා මේ සම්ප්‍රේෂණය වෙන්නේ නැහැ. මේ ගුරුවරයා කෙරෙහි තියෙන සැකේ නිසා සිව්. එතකොට මොකද වෙන්නේ? මේක මේ නීවරණ කියන්නේ නිවන ආවරණය කරලා තියෙනවා. ඒ නිවන ආවරණය කරලා තියෙන මේ විචිකිච්ඡාව හින්දා සැකේ හින්දා මේක සම්ප්‍රේෂණය කරන්න බෑ. ඒකයි සමහර ආගම් වල බලන්න කියන්නේ අපි හරිම දේ දේශනා කරනවා කියලා. ඒ හරිම දේ දේශනා කරනවා කියන්නේ අනිත් ගුරුවරු හරිම දේ කියන්නේ නැහැ කියන එක නෙමෙයි. ශිෂ්‍යයාට ඒ ගුරුවරයා පිළිබඳ සැකයක් තියෙන්න බෑ. දැන් යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියද්දී එහෙනම් බුදුරජාණන් වහන්සේ දෙවියන්ගේ පුත්‍රයා නෙවෙයි සත්‍ය අවබෝධ කරපු ඕන කෙනෙක් දෙවියන් වහන්සේගේ පුත්‍රයා. කෙනෙක් සත්‍ය අවබෝධ කරොත් එයා ඕනම කෙනෙක් බුද්ධ කෙනෙක්. අවදි බුද්ධ කියලා කියන්නේ අවදියටපත් වෙච්ච කෙනා. සිහිනෙන් අවදි වුණ කෙනා. ඕනම කෙනෙක් බුදුවරේ. ඒක ඉතින් නම් කරනවා පච්චේක බුද්ධ, අරහන්ත බුද්ධ, සම්මා සම්බුද්ධ කියලා එක විදිහට ඒ අවබෝධ කරපු විදිහ අනුව ඒ බුද්ධයට ඉස්සරහට නමක් තියෙනවා. ඉතින් එතකොට එතනදී දැන් අපි තේරුම් ගන්න ඕන කතාව තමයි දැන් මේ විදිහට කෙනෙක් දැන් තිලෝප කියන ගුරුතුමා නරෝප කියන මේ ශිෂ්‍යයාට මේ මහා මුද්‍රාව දෙන්න බෑ. මෙයාගේ ඇතුලේ ගුරුවරයා කෙරෙහි පිළිබඳ සැකයක් තියෙනවා. සහ මෙයාට ලෞකික දේවල් ගැන තාම අදහසක් තියෙනවා. තාම කාමයේ පිළිබඳ අදහසක් ඒ ඔක්කොම සුද්ධ කරලා දෙන්න. ඒ ඔක්කොම සුද්ධ කරලා ඊට පස්සේ දැන් ඇත්තටම ශිෂ්‍යයාට ගුරුවරයාත් එක්ක අවශ්‍ය කරන්නේ ඇත්තටම ගුරුවරයා විශ්වාස කරන එක නෙවෙයි. මම කියනවා ඔබ ගුරුවරයාව විශ්වාස කරන්න යන්නේ විශ්වාසයයි සැකයයි දෙකම එකයි. සැකේ අනිත් පැත්ත තමයි විශ්වාසය කියන්නේ. ඒ නිසා ඔබ ගුරුවරයා විශ්වාස කරනවා කිව්වොත් ඒ කියන්නේ සැක කරනවා කියන එක තමයි. සැක කරනවා දැන තියෙන ඒකත් එක විශ්වාසයක් තමයි. හැබැයි ශ්‍රද්ධාව භක්තිය කියන්නේ වෙනම කාරණයක්. දැන් බලන්න මෙතනදී තිලෝප ගුරුතුමා කියන්නේ නරෝප ළඟ භක්තිය තියෙනවා කියලා. භක්තිය කියන්නේ ශ්‍රද්ධාව තියෙනවා කියලා. විශ්වාසය නෙමෙයි. මෙන්න මේක අපි මහා මුද්‍රාව අධ්‍යයනය කරන්න යද්දී හොඳට තේරුම් ගන්න ඕන කැලලා. දැන් මෙහෙම දන්නෝ දැන් ඔබ වහන්සේ කරන දේශනාව මම විශ්වාස කියනවා. ඒ විශ්වාස කරන්නේ ඒ විශ්වාසය මේක ත්‍රිපිටකයේ තිබ්බ එකක් නේ. මේක ත්‍රිපිටකයේ තිබ්බද ඒ නිසා මගේ ගුරුවරයාත් මට ওই විදිහට කියලා දීලා තියෙනවානේ. විශ්වාසයේ එන්නේ යම් තර්ක මත. මම ඔබ වහන්සේ විශ්වාස කරනවා මොකද ඔබ වහන්සේ කියපු දේ අහවල් සූත්‍රයට ගැලපෙනවා. මට අර ගුරුවරයා කියලා දීපු දෙයට ගැලපෙනවා. මේ වගේ විශ්වාසයේ ගොඩනගන්න පුළුවන් තර්ක කරලා. කියන්නේ අපි විශ්වාසය ඇති වෙන විදිහට තර්ක ගොඩනගනවා ඒතකොට. ඉතින් ওই විදිහට වුණා පුළුවන් අවිශ්වාසය ඇති වෙන විදිහට තර්ක ගොඩනගන්න. අවිශ්වාසයේ මාතුල ඇති වෙන විදිහට හොඳට බලන්න අපිට තර්ක ඔලුවට ගොඩනගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් එතකොට මේ දෙකම ඉන්නේ තර්කයේ මතින්. විශ්වාසයේ ඉන්නේ තර්කයේ මතින්, අවිශ්වාසයේ ඉන්නේ තර්කයේ මතින්. ඒ කියන්නේ ඕක ත්‍රිපිටකේ නෑ. ඕක පසු කාලීන ඉගැන්වීම. අපි කියන අභිධර්මය. ඒක බුද්ධ දේශනාවක් නෙමෙයි. කියලා අන්‍යයන්ගේ මම ඒ නිසා අභිධර්ම විශ්වාස කරන්නේ නෑ. සැකයි මට අභිධර්ම.
එතකොට ඒ සැකයත් අරයාගේ අර විශ්වාසයයි දෙකම එකක්නේ. දියා දැක්කේ නෑනේ. සූත්‍ර බුදුහාමුදුරුවෝ දේශනා කරලා කියලා එයා දන්නේ නෑනේ. ඒකත් සූත්‍ර නම් පිට කියන බුදුන් වහන්සේ තමයි දේශනා කරන්නේ. අභිධර්මයේ නම් පස්සේ කියන එකත් කියපු ටිකන්නේ. එයාගේ මනසින් මෙයා ගොඩනගපු තර්කේ ගොඩනගලානේ සැකේ සහ විශ්වාසයේ දෙකම තියෙන්නේ. සැකේ සහ විශ්වාසයේ කියන දෙකම එකම කාසිය දෙපැත්ත. ඕක හෙට අද විශ්වාස කරපු කෙනාට හෙට ඔබ යාව සැක කරයි. හෙට සැක කරපු කෙනා ඔය අනිද්දාට විශ්වාස කරයි. එතකොට දැන් මේ මහා මුද්‍රාව දෙන්න නරෝපව තෝරගද්දී කියන්නේ නරෝපව තුල භක්තිය තියෙනවා කියලා. එතකොට භක්තිය කියලා කියද්දී ඒක නිකන් උදාහරණයක් කිව්වොත් මෙන්න මෙහෙම තේරුම් ගන්නකො. භක්තිය කියන එක එන්නේ ඒ ශාස්ත්‍රඥ වහන්සේ පිළිබඳ ගුරුවරයා පිළිබඳ ගුරුවරයාගේ අවබෝධය පිළිබඳ යම් ආකාරයක ප්‍රේමයක්. ඒකනේ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන්නේ තථාගත ප්‍රේමතෝ සද්ධාදි තථාගතස්ස බෝධි කියලා. තථාගතයන් වහන්සේගේ අවබෝධයට ශ්‍රද්ධාව ඇති කරගන්න ප්‍රේම කරන්න. එතකොට දැන් ප්‍රේමය කියලා කියන්නේ ඒක මේ මං යාව විශ්වාස කරන එකක්වත් මං යාව අවිශ්වාස කරන එකක්වත් නැත්තම් මට යා කෙලවයිද දන්නේ නැහැ කියලා එක සැකයක්වත් එහෙම එකක් නෙවෙයි. දැන් මම ගුරුවරයාට ප්‍රේම කරනවා කියද්දී සාතුරුන් වහන්සේට ප්‍රේම කරනවා කියද්දී භක්තිවන්තයි කියද්දී මම උන්වහන්සේ අදහනවා භක්තිවන්තයි කියලා කියද්දී ඒ භක්තිය කියලා කියන එක මොකක් හරි මේ හේතු නිසා එන තර්ක වලින් එන එකක් නෙවෙයි. ඒක මේ මොන හරි මම විශ්වාස කරන දේවල් ටිකක් ගන්න. එහෙම දෙයක් නෙවෙයි. ඒ කියන්නේ දැන් ප්‍රේමය අපිට කියන්න බෑ ඒක මේ ඒක කාගේ හරි දින මොන දෙයකට ආපු ගන්නේ මේක අපේ හදපතුලින්ම ආපු දෙයක්. අපි කියන්නේ ඒ ප්‍රේමය ඒක මගේ හදපතුලේ තියෙන්නේ. හැබැයි අපි කියන්නේ මට උන්වහන්සේ විශ්වාසයි. උන්වහන්සේ මට කරදරයක් කරන්නේ ඒවා එන්නේ අර මොනක් හරි අතීත දැනුමෙන්. දන්නේ ඉතින් කරදර කරත් නැතත් ප්‍රශ්නයක් නෑ ඒක. මට කරදරයක් කළත් නැතත් ප්‍රේමයට ඒක අදාළ නෑ. අන්න එතකොට දැන් ගුරුවරයෙක් දැන් ශිෂ්‍යයා අවශ්‍ය කරන්නේ ගුරුවරයාව විශ්වාස කිරීම නෙමෙයි. ගුරුවරයාව සැක කරන එකක් නෙමෙයි. අවශ්‍ය කරන්නේ මේ කියන ප්‍රේමය. මේ කියන ආදරණීය බව. ඒකත් එක්ක තමයි මේ කියන සත්‍ය සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. සත්‍ය සම්ප්‍රේෂණය කරන්න බෑ විශ්වාසවන්ත මනසකට. සත්‍ය සම්ප්‍රේෂණය කරන්න බෑ අවිශ්වාසවන්ත මනසකට. ඒ දෙකම සාපේක්ෂක නිසා. ඒ විශ්වාසයයි අවිශ්වාසයයි දෙකේම ඔබේ තියෙන ප්‍රේමය භක්තිය ප්‍රශ්නේ තියෙන්නේ භක්තිය කියන්නේ මෙන්න මේකයි කියලා නිකන් හැඩයක් හදන්න බෑ. ඒක කොහෙද තියෙන්නේ කොතනද තියෙන්නේ කියන එක අන්න ඒකයි අර ගුරුවරයෙක් හොයන්නේ විශ්වාසවන්ත කෝලෙක් නෙවෙයි. දැන් තිලෝක හොයාගෙන යන්නේ විශ්වාසවන්ත කෙනෙක් නෙමෙයි. තිලෝක හොයාගෙන යන්නේ ප්‍රේමවන්තයෙක්. හොඳයි. කියන්නේ හදවතින් ජීවත් වෙන කෙනෙක්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මම ගුරුවරයාට ප්‍රේමාන්විත නම් භක්තිවන්ත නම් ඒක හොයන්න ලක්ෂණයක් තියෙනවා. එයා ඒ ප්‍රමාණයටම අනිත් මිනිසුන්ටත් භක්තිවන්තයි. අනිත් ගහටත් ප්‍රේමවන්තයි. ගහටත් ප්‍රේම කරනවා, මනුෂ්‍යයටත් ප්‍රේම කරනවා. අන්න ඒක තමයි භක්තිවන්තයාගේ ලක්ෂණය. එතකොට ඒ කියන්නේ ගුරුවරයෙක්ට භක්තිවන්ත ශිෂ්‍යයෙක් හම්බ වෙනවා කියන්නේ සමස්තයට ප්‍රේම කරන ප්‍රේමවන්තයෙක් හම්බ වෙනවා කියන්නේ. එතකොට එයා කොච්චර ශ්‍රද්ධාවන්තද කියන්නේ ඒ බුදුරජාණන් වහන්සේට තියෙන ශ්‍රද්ධාව වගේම බල්ලගේ පූසගේ ඉඳලා එයාගේ භක්තිය තියෙනවා. හැම වැඩි කැටයකට මෙයාගේ භක්තිය තියෙනවා. එතකොට අන්න එතනින් තමයි තේරෙන්නේ මෙයා කොච්චර
ශ්‍රද්ධාවන්ත කෙනෙක් තථාගතයන් වහන්සේට. ඒ කියන්නේ එයාගේ ශ්‍රද්ධාව පේන්නේ භක්තිය පේන්නේ. දැන් අපි හිතන්නේ වෙන්නේ භක්තිය කියන්නේ මම බුදුරජාණන් වහන්සේ විතරයි සරණ යන්නේ අනිත් කිසි කෙනෙක් සරණ යන්නේ නැහැ. බලන්නෙත් නැහැ. ඒක ශ්‍රද්ධාවක් නෙමෙයි. ඒක තමයි තියෙන මමත්වයේ හැඩතලයක්. ශ්‍රද්ධාව මට ඇති වුණා නම් මගේ ඇතුලේ ප්‍රේමය ආව නම් ගුරුවරයා කෙරෙහි හද පතුලේ භක්තියක් තියෙනවා නම් ඒ කියන්නේ එයා මෙහි ජීවත් වෙන විදිහෙන් ඒක හොයන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ කියනනේ කවුරු හරි මගේ ශ්‍රාවකෙක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් කියලා කියනවා නම් එයාව හොයන්න පුළුවන් කියනවා. යාගේ කියතකින් කවුරු උපසෝදේ කියන්නේ ඒක කෑලි 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 වලට කපද්දී ඒ කෑලි කෑලි වලට කපන මනුස්සයා කෙරෙහි කිසිම දේශයක් එන්නේ. එයාගේ ඔළුව අත ගන්න පුළුවන් මේ පැත්තේ කෑලි කපන්න. අන්න එතනින් කියනවා යා බුදුරජාණන් වහන්සේට ශ්‍රද්ධාව තියෙනවද නැද්ද? තථාගතයන් වහන්සේට භක්තිය තියෙනවද නැද්ද කියලා හොයන්න පුළුවන් වෙන අතර. ඉතින් ඒකයි මම මේ ශ්‍රද්ධාව කියන කාරණය. ඒ ශ්‍රද්ධාව කියන කාරණය අපි හිතනවට වඩා වෙනස්. ශ්‍රද්ධාව මම තුල තියෙනවා නම් තථාගතයන් වහන්සේ කෙරෙහි තථාගතයන් වහන්සේගේ අවබෝධය කෙරෙහි භක්තිය තියෙනවා නම් ඇදහිම තියෙනවා නම් මට මේ හැම කෙනෙක්ම බුදුව හැම තැනම දකින්න සත්‍ය හැම වැඩි කැටයකම දකින්න සත්‍ය. ඉතින් වෙනකම් මට පේන්න බෑ. එහෙම වෙන් කිරීමක් තියෙනවා නම් මගේ ශ්‍රද්ධාවේ අඩුවක් තියෙනවා. දැන් එතකොට මහා මුද්‍රාව දේශනා කරන්න සුදුසු මෙන්න මේ වගේ කෙනෙක්ට. මහා මුද්‍රාව දේශනා කරන්න සුදුසු සටකපට මායාකාරී කෙනෙක්ට නෙවෙයි. ඒක හරියට නිකන් මට හිතෙන හැටියට මට හිතෙනවා නිකන් මේ මහා මුද්‍රාව හරියන්නේ රහත් වුණාද පස්සේද මන්ද. ඔය කියන ක්වොලිටිස් ටික ඇදෙන්න. දැන් ඔය මට්ටමින් ඉහාටනේ ගුරුවරයා හම්බෙන්නේ බුදු වෙන්න දින ගමන හන්ද මන්ද. එතකොට ඒ කියන්නේ දැන් බලන්නකො දැන් තිලෝක හොයන්නේ මහා මුද්‍රාව දෙන්න මේ වෙනම ලෙවල් එකේ ඉන්න විෂම මට්ටමක ඉන්න. ඒ කියන්නේ අර වගේ ක්වොලිටිස් තියෙන අර විදිහට භක්තියක් තියෙන හැම වැඩි කැටයක්ම බුදුවරයෙක් විදිහට දකින්න පුළුවන්. හැම වැඩි කැටයක්ම බුදුවරයෙක් විදිහට ප්‍රේම කරන්න පුළුවන්. හදවතක් වාගෙන යනවා. ඉතින් අන්නේ ශ්‍රද්ධාව පරීක්ෂාවට ලක් කරනවා. අර බැල්ලියේ මේ වයස කාන්තාවක් තියලා එක දේවල් කරලා යව සම්පූර්ණ පරීක්ෂණ විශාල ප්‍රමාණයක් කරනවා. කරලා බලනවා මෙයාගේ ශ්‍රද්ධාව තියෙනවා. මෙයාගේ භක්තිය තියෙනවා. මෙයාගේ භක්තිය තියෙනවා නම් මේ භක්තිය මුළු මානවයාට මේක විදිහට යන්න ඕනේ. එයාගේ ඇදහිල්ල. ඉතින් එතකොට දැන් මෙන්න මේ වගේ කෙනෙක් තමයි. දැන් තිලෝක ගුරුතුමා හොයාගෙන යන්නේ දැන්. ටිබෙටේටම හොයාගෙන ගියේ මේ වගේ හදවතක් තියෙන මේ වගේ ප්‍රේමාන්විත හදවතක් තියෙන කෙනෙක්. මොකද එහෙම කෙනෙක්ට ඉගෙන ආදරේ නැති හිතකට ප්‍රේමයෙන් නොපිරිච්ච හිතකට සත්‍ය සම්ප්‍රේෂණය කරන්න බෑ. සත්‍ය කියන එක සම්ප්‍රේෂණය කරන්න නම් සත්‍ය ගලණයක් කරන්න නම් එයාගේ අඩම කියන්නේ හાર્ට් චක්‍ර දක්වාවක්වත් හදවත දක්වාවක්වත් එයා දිනු වෙලා ඉන්න ඕනේ. හදවතින් ඉන්න මිනිසෙක් වෙන්න ඕනේ. අනේ එහෙම කෙනෙක් සොයමින් තිලෝකව යන්නේ. තිලෝක වාගෙන යන්නේ. ඒතකොට මේ වගේ අපි කියන්නේ භක්තිමත් කෙනෙක්. ශ්‍රද්ධාවන්ත කෙනෙක්. ඉතින් එතකොට දැන් කොහොම හරි දැන් තිලෝකට හම්බ වෙනවානේ නරෝපා කියන ශිෂ්‍යයා. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ දැන් ගුරුවරයෙක්ට මෙන්න මේක ලොකු ලාභයක්. මොකද එහෙම තමන් අවබෝධ කරපු දේ ගෙනියන්න පුළුවන් කෙනෙක් හම්බ වෙන එක. මොකද දැන් ඒක සමහර ආගම්වල කියනවා දැන් බුදුරජාණන් වහන්සේගේ ශාසනය මෙච්චර දුරක් ආවේ. මෙච්චර දුරක් රහතන් වහන්සේලා ආවේ ඒ ගුරුවරුන්ට හොඳ ශිෂ්‍යයෝ හම්බුනා. සමහර ශාසන මගදීම නැති වුණා. ගුරුවරයාගෙන් පස්සේ ඉවර වුණා. ගුරුවරයා නැති වෙද්දී ඒ ශාසනයත් ඉවරයි. ඒ ඉවර වුණේ ඒ ගුරුවරයාට බැරි වුණා හොයාගන්න හොඳ ශිෂ්‍යෝ ටිකක්.
හදවතින් ජීවත් වෙන ශිෂ්‍යෙක්. හදවතින් ජීවත් වෙන කෙනෙක් හොයාගන්න බැරුව ගියොත් මේක එතන අපි කියන්නේ පරම්පරාව නිමි. පරම්පරාව නිවි වෙනදී සමහර අය කියන ඒකයි සමහරට අපිට මෙච්චර කරුණ නැත්තේ අපේ ආගමවල විග්‍රහ විස්තර එන්නේ නැත්තේ ඒ කට්ටිය අවබෝධ කරපු ගුරුවරු මුල් පරම්පරාවෙම ඉවර කරා. මුලින්ම වචන ඇහිලා මුල් වචන ආපුවා එතනින්ම ඉවර වුණා මිසා මේක ගන්න ශිෂ්‍ය හැදුන්නේ. ඒ කියන්නේ ධර්මයේ කියන්නේ වැස්සක් නම් ඒ ගුරුවරයා පහළ වෙන කාලේ දැන් ජේසුස් වහන්සේ කියන්නේ මම ඉන්නේ තව ටික කාලයයි. මම ජීවත් ජේසුස් වහන්සේ අන්තිමට කියන්නේ තව පුංචි කාලයයි මම ඔබලත් එක්ක ඉන්නේ. අපි කියන්නේ හැමදාම නැත්තල් නැහැ කියන්නේ. හැමදාම විසක් නැහැ. හැමදාම නැත්තල් නැහැ. හැමදාම හඳපායන්නේ නැහැ. හැමදාම හඳපායන්නේ නැහැ. ඒ නිසා ජේසුස් වහන්සේ කියනවා තව පුංචි වෙලාවයි මම ඔබලත් එක්ක ඉන්නේ. ඒ නිසා මාව පානය කරන්න. මාව කන්න මගේ සියල්ල උරා බොන්න. මා තුළ ඇති සත්‍යයේ යුස සත්‍යයේ සාරය මේ සියල්ල අනුභව කරන්න. ඒක නේ රොටි කඩලා දෙන්නේ. මාගේ නාමයෙන් මේක අනුභව කරන්න කියලා. ඔය අර වයින් දෙන්නේ මේ මගේ රුධිරය ඔබලට දෙන්න. මේ පානය කරන්න කියලා. ඒක යම් ආකාරයකට බයිබලයේ තියෙන සංකේතයක්. ඒ අවසාන භෝජන සංග්‍රහයේදී අවසාන භෝජන සංග්‍රහයේදී රොටි දෙන එක, වයින් දෙන එක යම් ආකාරයක සංකේතයක් යේසුස් වහන්සේ කරනවා. කරලා මාව බොන්න, මාව අනුභව කරන්න, මාව පානය කරන්න. මොකද වැඩි කාලයක් ඔබලට මාව පානය කරන්න හම්බෙන්නේ නැහැ. ඔබලා සමග ජීවමාන වෙන්නේ කුංචි කාලයකට. ඉතින් එතකොට මේක හරියම ලස්සන වචනයක්. අන්න ඒක තමයි දැන් තිලෝක හොයන්නේ. මෙන්න මේ වගේ 100%ක් තමම පානය කරන්න පුළුවන්. තමාව අනුභව කරන්න පුළුවන්. තමාව අනුභව කරලා එතකොට ඒ ශිෂ්‍යයා තුළ තියෙන ශිෂ්‍යයා නෑ ඉන්නේ ගුරුවරයාගේ මස් තියෙන්නේ. ඒව අනුභව කරලා ඒ පානෙන්න බිව්. එතකොට දැන් මෙන්න මෙහෙම කෙනෙක් තමයි හොයන්නේ. දැන් ගුරුවරයා හොයන්නේ මෙන්න මේ වගේ ශිෂ්‍යෙක්. ඉතින් මේකට සුදුසු කෙනා තමයි අපි කියන්නේ දැන් හම්බුනේ නරෝග. එතකොට කෙනෙක් ඇත්තටම සැබෑ ශිෂ්‍යයෙක් වෙන්න නම් එයාගේ යම් ආකාරයක 100%ක් එයාට පුළුවන් වෙන්න ඕනේ. අපි කියන්නේ ස්ත්‍රීත්වයට ගමන් කරන. ස්ත්‍රීත්වය කියන එක අදහස් කරන්නේ යටත් වීම කියන්නේ. සම්පූර්ණ යටත් වීම. ක්‍රියා කරන කෙනෙක් නෙමෙයි ස්ත්‍රී කියන්නේ. ස්ත්‍රී කියන්නේ ඕන දෙයක් බාර ගන්න කෙනා කියලා අපි කියන්නේ. ඕන දෙයක් බාර ගන්න කෙනා. ඕන දෙයක් දරා ගන්න කෙනා. ඕන දෙයක් පිළිගන්න කෙනා. දරා ගැනීම, පිළිගැනීම, බාර ගැනීමනේ ස්ත්‍රියගේ සංකේතවත් කරන්නේ. ස්ත්‍රිය කියන එකෙන් අපි සංකේතවත් කරන්නේ ඔය ලක්ෂණ ටික. බලාගන්න. ඒ කියන්නේ සරෙන්ඩර් වෙන එක. සම්පූර්ණ යටත් වීම, බාර ගැනීම, පිළිගැනීම. ඉතින් එතකොට දැන් බලන්නකො දැන් කෙනෙක්ගේ සම්බන්ධයක් ඇතුළතදී දරුවෙක් හරි දරා ගන්න ස්ත්‍රිය. පුරුෂයා දරා ගන්න කිසි දෙයක්. ඒ වේදනාව දරා ගන්න ස්ත්‍රිය. එතකොට අන්න ඒ වගේ ශිෂ්‍යයෙක් වෙද්දී සම්පූර්ණ හැකියාව දෙන්න ඕනේ. ශිෂ්‍යයාගේ මනස සම්පූර්ණ සැරෙන්ඩර් කරන්න ගුරුවරයා කියනවා. මොකද මනස තමයි මේ පිස්සු නටන්නේ. මනස සම්පූර්ණ පිස්සු කෙරෙනවා අපි. එතකොට අපි ගුරුවරයා ළඟට ගිහිල්ලා මහාන වුණත් වැඩක් නැහැ. මගේ මනස උන්වහන්සේට දෙන්නේ නැහැ. මනස කියන්නේ ඇත්තටම ඒක නිකන් නගර සභාවක් වගේ තමයි. මනස කියන්නේ කුණු පිරීලා. හැබැයි මගේ මනස මම ගුරුවරයා ඉස්සරහා පූජා කරා. ගුරුවරයා ඔක ඔළුවට තියාගන්නේ ඔකුඩ වාඩි වෙනවා. වාඩි වෙනවා කියන්නේ ඇත්තට මේක ගඳ ගහනවා. වාඩි වෙන්නත් බෑ. වාඩි වෙන්නත් බෑ. හැම කෙනෙක්ගේම මනස තියෙන කුණු රොට් එක. ගඳ රොට් එක. හැබැයි මෙන්න මේක තමයි මම ගුරුවරයෙක් ළඟට ගිහිල්ලා ගුරුවරයාට යටත් වෙනවා කියලා කරන්නේ සම්පූර්ණ මගේ මේ මනස බාර දෙනවා උන්වහන්සේ. ඔය මනස තමයි කියන්නේ අරේ බලයක් මෙහෙ බලයක් අර මොන මෙහෙම වෙයිද මෙහෙම වෙයිද මේක ඒ ඔක්කොම දීලා දැම්මම පස්සේ දෙයක් නැහැ. ඒක තමයි සරෙන්ඩර් කරනවා කියන්නේ. ඒ නිසා ඒ කියන්නේ අපේ තියෙන පිස්සු හිත අපේ විකාර හිත
අපි ගුරුවරයාට කියලා පූජා කරනවා. එදී අපි පූජා කර අපි හිතුවට ලොකු දෙයක් පූජා කරන්න කියලා එන්න ගඳ කූගොඩක් තමයි දෙන්නේ. ඒක තමයි ඒ කියන්නේ කූගොඩක් ගිහිල්ලා තමයි අපි හිතුවට අම්මෝ මගේ ජීවිතේ වහන්සේට පූජා කරා. ඒක ලොකු ලබ්බක් නෙවෙයි. එන්න ගුරුවරයා දෙන්නේ ලොකු ලබ්බක් මොකක්ද නෙවෙයි අර විකාර හිතක් නන්නත්තර ගියපු හිත දෙනවා. හැබැයි ඒක දෙන්නේ නැතු ඒක සැරෙන්ඩර් කරන්නේ නැතුව ඒක යටත් කරන්නේ නැතුව ඒ කියන්නේ එහෙම නැත්තම් අපි ෆේල් වෙනවා. මොකද අපේ මනස් කියනවා කායව සුන්දර නැහැ. ඒවා මහා ආත්මාර්ථකාමීත්වයෙන් පිළිලා, ඉරිසියාවෙන් පිළිලා, කෝකම් වලින් පිළිලා, දඩබ්බර කති වලින් පිළිලා, හිතුවක්කාරකම් වලින් පිළිලා, ඇබ්බැහි වලින් පිළිලා. එන්නේ ඒක ශිෂ්‍යයෙක් වුණාට පස්සේ ඒ ශිෂ්‍යයා සම්පූර්ණ තමාගේ හිත බාර දෙනවා, පාලනය කරනවා. මේක අඹලක් මරලා හරි ගහලා හරි කමක් නැහැ. ඔන්න ඔබ වහන්සේට මේක දීලා තියෙනවා. කොහොමද අපි ගැන පුච්ච කරනවා පුච්ච කරනවා මග දානවා මග දාන්න ඕන එකක් කරගන්න. හැබැයි හිතන්න දැන් කී දෙනෙක්ට මේක කරන්න පුළුවන්ද කියලා. ඔබ කොච්චර කිව්වා සමහර අයට වචන දෙක තුන කියයි දුවන. වචන දෙකයි තුනයි කියන්න පුළුවන් මට බෑ කියලා දුවන. එතකොට තේරෙනවද? දැන් වචන වලින් කියන එකයි ඇත්තට මේක පූජා කරන එකයි දෙක. ඇත්තට මේක පූජා කරාට පස්සේ එයාට අහකෝ තීරණ ගන්න දෙයක් නෑ. යාගේ ජීවිතය ඉවරයි. එයා ගන්න තීරණ. එයා ගන්න තීරණයක් නෑ ජීවිතේ ගැන. මොකද එයා ওই මනසනේ තීරණ ගන්න මනස දීලා ඉවරයි. විනිශ්චය කරන මනස දීලා ඉවරයි. ඉතින් ඒක තමයි ඉතින් මෙහෙම සම්පූර්ණ දෙන්න පුළුවන් ශිෂ්‍යෙක් හොයාගන්න ලේසි නෑ ඉතින්. කිසි එක සම්පූර්ණ විනිශ්චය කරන එක, මනින එක, විශ්ලේෂණය කරන එක ගුරුවරයාට දුන්නා කිව්වා. ඒතකොට ටිකක් අපිට පේන්නේ අපිට ටික ඒතකොට අපිට මොලයක් නෑ. ඒතකොට හાર્ට් එකක් විතරයි තියෙන්නේ. මොලේ ඔක්කොම දීලා තියෙන ගුරුවරයා. මොලේ ඔක්කොම දීලා තියෙන්නේ. මොලෙන් කිසිම වැඩක් කරන්නේ නෑ. මොලේ පාවිච්චි කරන්නේ නෑ. හැබැයි නිකන් මෝඩ ගතියක් තියෙනවා. ඒක සම්පූර්ණ තමව පූජා කරලා තමගේ මොලේ දීලා මොලේ දුන්නාට පස්සේ ඉතුරු වෙන්නේ හදවතක් විතරයි. ඒ හදවතක් විතරක් ඉතුරු කරන ශිෂ්‍යයෙක් තමයි මේ නෙන්නේ. නරෝප හොයා තිලෝප හොයන්න. මොලේ දෙන්න පුළුවන්. මොලේ බිම තියන්න පුළුවන්. මොලේ බිම තියලා අතාරින්න පුළුවන්. කෙනෙක්ව දැන් සොයමින් යද්දී දැන් දෙරුම් ගත්ත මේකට හොඳම කෙනා තමයි මේ කියන නරෝප. මොකද මෙයාගේ තියෙනවා මේ සරෙන්ඩර් ගතිය. මේ යටත් වෙන ලක්ෂණ. හැබැයි මේ යටත් වෙන එක මේ දැන් මහාන වුණා කියන වගේ එකක් නෙමෙයි. මහාන වුණත් බලන්න මහානත් කී දිනක වෙනස් වෙනවා. ටික දවසකින් ආයෙ පරණ එඩිට් වලට යනවා. ඒ කියන්නේ මහාන වුණා සරෙන්ඩර් බෑ. ඒක හැමදාම සරෙන්ඩර් කරනවා. මොහොතින් මොහොත යා ආත්මය සරෙන්ඩර් කරනවා. ඒව නැත්තම් අපි මම සරෙන්ඩර් කළා ඔන්න ඔක්කොම දුන්නා කියලා එහෙම හරියන්නේ. ඒක ආයෙ ටික දවසකින් ආයෙ පටන් ගන්නවා මනස පැටර්න් ටික. ආයෙතර පරණ පුරුදු රටාවට ආයෙ යනවා. ආයෙ පිස්සු රටන්න යනවා. ඉතින් මෙන්න මේක තමයි පුළුවන් ද මෙන්න මේ විදිහට සරෙන්ඩර් දිගටම තමාව අතුරුදහන් වෙලා යනකම් මේ සරෙන්ඩර් එක කරන්නේ. තමාව නැත්තටම නැති වෙලා යනකම් සරෙන්ඩර් වෙන්න පුළුවන්. ඒක අමාරු කාර්යයක්. ඉතින් දැන් මේ විදිහට දැන් ඔන්න ඔය විදිහට දැන් කියපු කරුණ වලින් මම කියන්න උත්සාහ කරේ. ගුරුවරයෙකුයි ශිෂ්‍යයෙකුයි අතර සම්බන්ධයක් ගොඩනැගෙන එක මොලෙට යන එකක් නෙමෙයි. දැනුමින් දැනුමට යන එකක් නෙමෙයි. ඒක හදවතින් හදවතට සම්බන්ධ වෙන එකක්. හදවතින් හදවතට සම්බන්ධ වෙන නම් මොලේ දීලා දාන්න ඕනේ මම ගුරුවරයාට. ඒ මොලේ දුන්නට පස්සේ තමයි හાર્ට් කනෙක්ෂන් එක හැදෙන්නේ. හදවතේ සම්බන්ධය හැදෙන්නේ. ඉතින් එහෙම හදවතින් හදවතට සම්බන්ධ වෙන්නේ නැතුව කවදාකවත් ඔබට මේ සම්ප්‍රේෂණය සිද්ධ වෙන්නේ නැහැ. ඒක කවදාකවත් මේ මොලෙන් තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි සත්‍ය කියන්නේ. කල්පනා කරලා තර්ක කරලා විශ්ලේෂණය යන්න බෑ. එයා කොයි හරි තැනක මේ භක්තිය දෙන්න ඕනේ. පටන් ගන්නට අවසන් කරන්න වෙන්නේ භක්තියම තමයි. තර්කයෙන් පටන් ගන්න පුළුවන් මේ. ඉතින් කොහොම හරි මේ කියන භක්තිය කියන ටික දැන්ට ආවට පස්සේ සරෙන්ඩර් කරන දැන්ට ආවට පස්සේ එතකොට දැන් මේ වෙද්දි ගුරුවරයා ශිෂ්‍යයා අතර අපි කියන හදවතින් සම්බන්ධ වෙලා ඉන්නේ. ප්‍රේමයෙන් සම්බන්ධ වෙලා ඉන්නේ. ප්‍රේමයෙන් හදවතින් සම්බන්ධතාවය හට අරගෙන තියෙන්නේ. දැන් තමයි මේ පරිවර්තනය වෙන්න පටන් ගන්න.
පරිවර්තනය ආරම්භ වෙන්න පටන් ගන්නවා. හරි. ඊට පස්සේ ඔන්න දැන් මේ ටික කියලා මහා මුද්‍රාව සියලු වචන සහ සංකේත වලින් ඔබට ගියේ. ඒ ඊතා බලවත් ඕනෑකමින් සහ භක්තියෙන් මත් භවයෙන් යුතු නරෝපානං ඔබට මේ කිය යුතුයි. හරි. ඒව කියලා ඊට පස්සේ කියනවා ශූන්‍යතාවයට වෙන කිසිවක ආධාර අවශ්‍ය නැත. මහා මුද්‍රාව කිසිවක් මත රඳා පවතින්නේ නැත. කිසිදු උත්සාහයක් කරන්නේ නැතිව ලිහිල්ව ස්වභාවිකව සිටීමෙන් කෙනෙකුට බන්ධන කඩා දැමිය හැකි වන්නේ. ඒ ආකාරයේ මෝක්ෂය ලබා ගැනීමට හැකි වන්නේ. හරි. දැන් ඔන්න බලන්න ලස්සන වචනයක් තියෙනවා. දැන් මේක මේ දෙවනි කවියේ තියෙන්නේ ශූන්‍යතාවයට වෙන කිසිවකින් ආධාර අවශ්‍ය නැත. මහා මුද්‍රාව කිසිවක් මත රඳා පවතින්නේ නැත. හරි. දැන් මේක අපි තේරුම් ගන්න යද්දී මොකද්ද මේ කියන්නේ ශූන්‍යතාවයට වෙන කිසිවකින් ආධාර අවශ්‍ය නැත කියලා. දැන් හිතන්නකෝ. දැන් ශූන්‍යතාවය කියලා කියන්නේ අපි තේරුම් ගන්නවනේ ශූන්‍යතාවය කියන වචنين අදහස් කරන්නේ හිස් බව කියන එක නෙමෙයි. හිස් බව කියද්දී එතන ශූන්‍ය නෑනේ හිස් බව පවතිනවනේ. ඒක හිස් බව කියන එක නෙමෙයි ශූන්‍යතාවය කියන එකට බුදුරජාණන් වහන්සේ දෙන්නේ අර්ථය. ශූන්‍යතාවය කියන්නේ මමත්වයෙන් තොර බව. අහම්භාවයේ නැතිකම, මමත්වයේ නැතිකම. මමත්වයේ නැතිභාවයට තමයි ශූන්‍යයි කියලා කියන්නේ. අර බ්ලැන්ක් කියන වචනේ ගන්න එපා. දැන් ඉංග්‍රීසිත් කියන බ්ලැන්ක් කියලා වචනේ දුන්නා එම්ප්ටිනස් කියලා. එම්ප්ටිනස් කියන්නේ බ්ලැන්ක් නෙමෙයි. දැන් ශූන්‍යතාවය කියන්නේ හිස් බව නෙමෙයි. එතකොට නිවන හිස් වෙනවනේ. දැන් ශූන්‍යතාවය කියන්නේ හිස් වුණොත් නිවන හිස්ද? හිස් වුණොත් ඒක හිස් කියලා කියන්නේ හිස් කිව්වොත් හිස් කියන එක පවතිනවා. අන්නේ වගේ මේ ශූන්‍යතාවය අපි කියන්නේ හිස් කියලා. ශූන්‍යතාවය කියන්නේ මොකුත් නැති බව කියලා කියන්නේ හිස් කියලා කියන්නේ බ්ලැන්ක් කියන්නේ. අපි ශූන්‍යතාවය කියන එකෙන් අදහස් කරන්නේ සම්පූර්ණයෙන්ම මමත්වයේ ශූන්‍ය වෙච්ච හිතට. මමත්වයේ ශූන්‍ය වෙච්ච මමත්වයේ නැති බවට තමයි එන මමත්වයේ නැතිභාවය අපි ශූන්‍යතාවය හැටියට කතා කරන්නේ. ඒකෝට කෙනෙක්ගේ මමත්වයේ සම්පූර්ණ අතුරුදහන් වුණාට පස්සේ ඒක තමයි මහා මුද්‍රාව. ඒක ඉතින් මොකක්වත් සාපේක්ෂව පවතින්නේ නැහැ. එල්ලිලා. කිසිවක් මාස රඳා පවතින දෙයක් නෙමෙයි ඒක. ඒක සත්‍ය කියන්නේ මොකක් හරි සාපේක්ෂකයක් නෙවෙයි. කිසිවක් මත මේ ඇති කල්ලි මේ වෙයි කියලා යම් හේතුක ඵලයක් නෙමෙයි. යම් මේකට හේතු වෙලා පවතින දෙයක් නෙමෙයි. ඒකයි මේක පටන් ගන්න ශූන්‍යතාවය වෙත කිසිවක ආධාරයක් අවශ්‍ය නැහැ. හැබැයි මමත්වයේ කියන එක ඒක තනිකරම මොකක් හරි දැනුමක් මත එල්ලලා තියෙන එකක්. ඒකට මොකක් හරි ඕනේ ආධාරකයක්. එල්ලෙන්න දෙයක්. දැන් උදාහරණයක් ගන්නකො දැන් ඔබ අපි මෙහෙම ඉඳලා ගමු. දැන් අපි ගත්තොත් එහෙම දැන් Tamanට අපි දැනට තමම කියලා හිතාගෙන ඉන්නේ කොහෙන් හරි අහගත්ත අදහස් වලට ගත්ත දත ටිකක්නේ. පොඩ්ඩකින් ඔය ඔක්කොම අපි අතහැරලා මම ගැන අහගත්ත අතහැරලා මේ මොහොතට ඇවිල්ලා මේ මොහොතේ මම කවුද කියලා බැලුවොත් එහෙම අපිට එහෙම කියන්න දෙයක් තේරෙන්නේ නැහැ. අර දත්ත ටික පොඩ්ඩක් බිම තියලා දත් වල දැන් අපි එළිලා ඉන්නේ. මම කියගෙන නම ගම වයස අනම්මනම් එක ඔය ඔක්කොම ඩේටා ටික බිම තියලා පැත්තකින් තියලා මේ මොහොතට ඇවිල්ලා මේ මොහොතේ මම කවුද කියලා හැරිලා බැලුවොත් අපිට බය හිතෙනවා. මොකද එහෙම පෙන්වන්න බැහැ මොකුත් නැහැ. පෙන්වන්න පවතින දෙයක් නැහැ. ඉතින් මේක ගැඹුරට බලාගෙන යද්දි බය හිතෙනවා. නිකන් ඕනනම් ගිහිල්ලා බලන්නකො. කණ්ණාඩියක් ළඟට ගිහිල්ලා නිකන් අද කාමරේ කණ්ණාඩිය ළඟට ගිහිල්ලා බලන්න මේ බලාගෙන ඉන්න දැන් කිසිම අදහසක් නැතුව.
දැන් එනවනේ මම කළු වෙලා සුදු වෙලා කියන සිතිවිලි ආйти නෑනේ පේන දෙයට. සිතිවිලි ආйти නෑ අපිට පේන දේ කිසි දෙයකට ඔය මම කළු වෙලා සුදු වෙලා කියලා ඔය හිතන සිතිවිලි ඇවිල්ලා යන්න දෙන්න. අදහසක් නැතුව මේව කණ්ණාඩිය දිහා බලාගෙන ඉන්න. ටික වෙලාවක් ඇදී ඇත්තටම මොකට බය හිතෙනවා මොකද මෙතන කවුද ඉන්නේ? දැන් මේ මම කවුද ඒ කියන්නේ අර සිතිවිලි ප්‍රොජෙක්ට් කරොත් නේ අර වෙන කණ්ණාඩි ප්‍රතිබිම්බෙට මෙතන මම කළු සුදු කෙනෙක් මෙතන අරක දිහා බලලා මෙතන ඉන්නවා කියලා හිතෙන්නේ. ඒ සිතිවිලි මෙතෙන්ටවත් අතෙන්ටවත් සම්බන්ධ කරලේ නැත්තම් ඒක දැනීම මාත්‍රයක් කියලා දැක්කම අපි බය හිතනවා දැන් මම කොහෙද ඉන්නේ? නිකන් අර හීනයක් වගේ මේ. ඒ කියන්නේ කොහෙද මං ඉන්නේ? එහෙම මොකොත් නැහැ. අන්න ඒක තමයි බය හිතෙන දැන. බය හිතෙනවා ඕන්න කෙල්ල බලන්න ඕන්න කියලා නිකන් මොන හොදන ගමන් හරි කණ්ණාඩි දිහා නිකන් බලාගෙන ටික වෙලාවක් අර එන කිසිම සිතිවිල්ලක් ගන්න නැතුව. සිතිවිලි ඇවිල්ලා යන්න දීලා අදහසක් නැතුව නිකන් බලාගෙන ඉන්න. බලන් ඉඳි ටික වෙලාවකදී සමහර අය වෙවුලනවා. බය හිතෙනවා. මොකද මම කොතනද ඉන්නේ මම? මෙතනද අතනද ඇඟිල්ලේද නියපොත්තේද කටේද? කොහෙද ඉන්නේ? බලන්න කිසිතර. අන්තිමට දැන් මෙහෙම එතකොට අපි බලනවා දැන් මේ බලන්නේ කවුද එහෙනම් මේ ප්‍රතිබිම්බේ කන්නඩිය බලන් ඉන්නේ මවන්නේ බලන් ඉන්න කොහෙද ඉන්නේ කියලා බලන්න. කන්නාඩිය දිහා බලන් හිතගෙන නෑ ඔය බලන්නේ මම තමයි මේ මගේ රූපේ දිහා බලන් ඉන්නේ කියලා බලන් ඉන්නේ කොහෙද ඉන්නේ බලන්න හැරෙන්න. නිකන් බලලා බලන්න. දැන් නිකන් බලන්නකො දැන් නිකමට තමන්ගේ අත දිහා බලන්නකො අපි ඔක්කොම අත දිහා බලද්දී ඔබට අපිට හිතෙන්නේ අත අපි දිහා බලන් ඉන්නවා වගේද මම අත දිහා බලන් ඉන්නවා. ඇහැ නිකන් බලන්න ඉතින් කොහොමද කියලා අත මන් දිහා බලන් ඉන්නවද මම අත දිහා බලන් ඉන්නවද? මම අත දිහා බලන් ඉන්නගෙන බලන්න අත දිහා බලන් ඉන්න කොතනද ඉන්නේ කියලා. අත දිහා බලන්නා කොහෙද ඉන්නේ කියලා බලවුවාම පේනවා පේන්නේ නා ඉන්න තැන. ඈ ඒක පිට ගන්න දරන්නේ. පෙනීමක් තියෙනවා පෙනේ නා ඉන්නේ කොතනද කියලා බලන්න. එතකොට අපි හිර වෙනවා. පෙනේ නා ඉන්න දැන පරවන්න දැනක්. පීඩන්න දැනක් නෑ. මේක හරියට ඔයගොල්ලෝ ඇත්තටම බයක් වෙනවා. උඩ පල්ලෙන් කරලා සිතිලි මට්ටමින් කළොත් ගානක් නෑ. නෑ අවුරුදු නෑ කියලා බොහන්සෝ කියන්නේ කියලා. දැනුම් මට්ටමින් අල්ලලා බැලුවොත් හරි. දැනුම් මට්ටමින් මේක අල්ලලා බැලුවොත් එහෙම මේ ඉච්චර ගානක් වෙන්නේ නෑ. හැබැයි ගමන් සම්පූර්ණ මේක ඇත්තටම මේ පෙනීම දිනවා මේකේ පෙනෙන්න ඉන්න තැන බැලුවොත් අන්න එතකොට අපිට ඇඩ්‍රස් නැති වෙනවා. එතකොට අපිට පේනවා මේ මුළු ජීවිතේම ශූන්‍යතාවයක්. ශූන්‍යයි කියලා මම ආයෙ ගොස් හිස් නෙමෙයි මමත්වයේ කියලා පිළිගන්න දැනක් නැහැ. මම කියලා පණව ගන්න දැනක් නැහැ වෙනවා. අන්න ඒකයි ශූන්‍යය කියන්නේ. අන්න එතකොට තමයි අපිට බය හිතෙන්නේ. බය හිතෙනවා බය හිතෙන්නේ කාටද කියලා බලවනම් ඒකත් පිළිදෙන දැනක් නැති කියලා. බයටවත් පවතින දැනක් නැති. නැත්නම් බය අල්ලන් හරි ඉන්නවා කියලා දෙන්නම ඒකත් ඉන්ක්වයරි කරලා ඒකත් ආපස්සට බැලුවා තේරෙනවා මුළු ජීවිතේම කියන්නේ ශූන්‍යයි කියලා. ශූන්‍යයි කියලා. එතකොට මේ ශූන්‍යතාවය කියන එක මොකක් හරි දෙයක එල්ලලා කියන එකක් නෙවෙයි. මොකක් හරි සාපේක්ෂකයක් නෙවෙයි. ඉතින් එතකොට දැන් එතකොට කෙනෙක්ට දැන් මේක කියන්නේ දැන් මෙන්න මේ විදිහට ශූන්‍යතාවය වෙන කිසිවක ආධාර අවශ්‍ය නැත. මහා මුද්‍රාව කිසිවක් මත රඳා පවතින්නේ නැත. හරි දැන් එතකොට දැන් යම් වෙලාවක දැන් අපි මෙහෙම හිතන්නකො. දැන් යම් වෙලාවක මම කවුද කියලා බලලා මේ අත දිහා බලන්නේ කවුද මම බලන්න කොහෙද ඉන්නේ කියලා අපි බලද්දි තරක් පීඩන නැති වෙනවා. ඒ නැතිවීම කියන එක තමයි අපි කියන්නේ මරණය කියලා. මරණය සමානයි සමීකරණයක් ඇදුවොත් ජීවිතේට. මරණය සමාන වෙන්නේ ජීවිතේට. හරියට අර අපි ඊයේ කතා කළේ වතුර බිඳුවේ මරණය කියන්නේ එයා සමස්ත සාගරයේ වීම. එතකොට වතුර බිඳුව යම් වෙලාවක අතුරුදහන් වෙනවා කියන්නේ අපි කියන්නේ එයාට සම්පූර්ණ මේ කියන්නේ එයා එකපාරටම සමස්තය වෙනවා. එකපාරට ජීවිතය වෙනවා.
එතකොට දැන් ඔන්නෝක තමයි මහා මුද්‍රාවේදී වෙන්නේ. මහා මුද්‍රාවේදී සිද්ධ වෙන්නේ සම්පූර්ණ අපේ මරණයක් ඉස්සෙල්ලා වෙන. ඒ වතුර බිඳුව මැරෙන්න සිද්ධ වෙනවා. වතුර බිඳුව මුහුදට වැටෙනවා කියන්නේ එක කෝණකින් බලද්දී වතුර බිඳුව පැත්තෙන් බලද්දී මරණයක්. හැබැයි මුහුද පැත්තෙන් බලද්දී එයාගේ මැරෙනවා කියන්නේ මෙයා සියල්ල උනා කියන්නේ. ඒ වගේ මගේ මමත්වයේ ශූන්‍ය වෙනවා කියන්නේ එක පැත්තකින් මම සියල්ල උනා කියන්නේ. සමස්ත වින්දනය උනා කියන්නේ. සමස්ත තෘප්තිය බවට පත් උනා කියන්නේ. හරි. ඊට පස්සේ කියනවා කිසිදු උත්සාහයක් කරන්නේ නැතිව ලිහිල්ව ස්වභාවිකව සිටීමෙන් කෙනෙකු බන්ධන කඩා දැමිය හැකි වන්නේ. මේ ආකාරයෙන් මෝක්ෂය ලබා ගැනීමට හැකි වන්නේ. දැන් ඔන්න මේකත් හරි ලස්සන කතාවක්. දැන් බලන්න දැන් මේක තමයි කමටහන දෙන්නේ. දැන් මේ පළවෙනි එකෙන් දෙන කමටහන තමයි තිලෝප මහා නරෝප ශිෂ්‍යයාට කියන්නේ කිසිදු උත්සාහයක් කරන්නේ නැතුව. ඒ කියන්නේ සරලව මේ කියන්නේ මොනවා හරි මම නිවන් දකින්න කියලා කරොත් එහෙම ඒ කරන හැම දෙයකින්ම හැදෙන්නේ සසර. මමත් කියන්නේ මම නිවන් දකින්න කියලා කරන හැම දෙයක්ම වැරදි. මම නිවන් දකින්න කියලා නොකරන හැම දෙයක්ම හරි. හැබැයි මම නොකරන දේ ආයෙ කරන්න ගියොත් මම යාඥා කරන්නේ නැහැ නේද? මම හිතලා යාඥා කරා. එතකොට ආයෙ කරන දෙයක් ඒක වැරදි. මම භාවනා කරලා නැහැ නේ කවදාකවත්. මම යනවා බ්‍රෙඩ් ටිකටලා භාවනා කරනවා. භාවනා කළොත් වැරදි. භාවනා කරොත් එහෙම ඒක වැරද්ද. කවදාකවත් භාවනාව කියන්නේ කරන දෙයක් නෙමෙයි. යම් කිසි කෙනෙක් භාවනා කරලා නිවන් දකින්න හැදුවා. එහෙම යාඥා කරලා නිවන් දකින්න හැදුවොත් මොනවා හරි කිරීමක් තුල යා නිර්වාණයක් කියුවා. කිරීම ඇතුලේ යාට සාක්ෂාත් වෙන දෙයක් නෑ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ සත්තු වෙනවනේ ආලෝකයට. ඔක්කොම එතකොට අපි තේරුම් ගන්නවා මෙන්න මේ කාර්යය. එහෙනම් හැම කිරීමක්ම හැම ක්‍රියාවක්ම සසරක් හදනවා. හැම ක්‍රියාවකම යට හැංගිලා තියෙනවා මමත්වය. හැම ක්‍රියාවකම අහම් බවක් තියෙනවා. හැබැයි මේකේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් ආධුනික යෝගාවචරයට මේක කිව්වට තේරෙන්නේ නැහැ. ඒකයි මම කිව්වේ මේ මහා මුද්‍රාව පටන් ගන්නෙම නිකන් හරියට නිවන් දැක්කට පස්සේ වගේ දැනෙන්නේ කියලා. මහා මුද්‍රාව ආරම්භ කරලාම තියෙන්නේ යම් ආකාරයක. හැබැයි දැන් නරෝප කියන්නේ යම් මට්ටමක ආධ්‍යාත්මික දියුණු කෙනෙක්නේ. එයාට තමයි මේ දේශනාව කරලා තියෙන්නේ. යම් ආකාරයක ආධ්‍යාත්මික දියුණු වෙලා හිටපු කෙනෙක් අර එයාට මේක තේරුම් ගන්න පුළුවන්. ඒකයි කියන්නේ දැන් මේ කියන්නේ මොකක්වත් කරන්න යන්නේ දැන් අපි උනත් මේ භාවනාව පටන් ගන්නදී කරන්න කිසි දෙයක් කියලා අපි වාඩි වෙලා තමන් අත්දකින්න දේ බලන්න එච්චරයි. මොනවාක්වත් බලෙන් මෙනෙහි කිරීමක් කරන්නවක්වත් හුස්ම බලන්නවක්වත් සිතිවිලි දිහා බලන්නවක්වත් මුකුත් කිව්වේ නෑ. වාඩි වෙලා නිකන් ඉන්න. මුකුත් නොකර ඉන්න. මුකුත් නොකර ඉඳි තමන් අත්දකින්න දේ දැනගන්න. තමන් අත්විඳින දේ දැනගන්න. ඉතින් ඕක තමයි කර්මස්ථාන. ඕක තමයි මේ කියන්නේ. ඔන්න ඔය කර්මඨහන තමයි දැන් මේ තිරෝප ගුරුතුමා නරෝප ශිෂ්‍යයාට දෙන්නේ. නරෝප ශිෂ්‍යයාට දෙන්නේ මෙන්න මේ කර්මස්ථානය. එතකොට පොඩි මොකක්ද පොඩි මොකක්ද බලන්න. ඊට වශයෙන් ඉතින් එතකොට දැන් කියනවා ලිහිල්ල මේ කිසිදු උත්සාහයක් කරන්නේ නැතුව ඊට පස්සේ ලිහිල්ව හා ස්වභාවික සිටීම. දැන් ඊට පස්සේ අපි හොයාගන්න ඕන වචනේ මොකද්ද මේ ලිහිල් වෙනවා කියලා කියන්නේ ස්වභාවික වෙනවා කියලා කියන්නේ මේකත් හොඳ කමටහනක් මේ දෙන්නේ. එතකොට ඒකෙදි අපි තේරුම් ගන්න ඕනේ මෙතනදී මේ තිලෝපා ගුරුතුමා නරෝපට කියන්නේ ලිහිල් වෙන්න ස්වභාවික වෙන්න කියලා. එහෙනම් අපේ අවුලක් තියෙනවා. ඒ කියන්නේ අපි මේ ස්වභාවිකත්වයෙන් එළියට පයින්නවා හැම වෙලෙම. අපේ නැචරල් ස්වභාවයෙන් ස්වභාවිකත්වයෙන්
අපි එළියට යන්න හදනවා ස්වභාවිකත්වයෙන් එළියට යන්න හදනවා කියන්නේ මෙන්න මෙහෙම දරුව ගන්න බලන්න අපේ හැමෝගෙම අස්සේ තියෙන අවුලක් මේ කවුරු හරි චරිතයක් බවට පත් වෙන්න හදනවා අපි. මෙන්න මේක තමයි තිරොබ කියන්නේ නිවන් දකින්න ඔබට මෝක්ෂයට පත් වෙන්න ඕන නම් මහා මුද්‍රාව බවට පත් වෙන්න ඕන නම් ඔබ චරිතයක් වෙන්න එපා. ඔබ කෙනෙක් වෙන්න හදන්න එපා. ඔබ යම් ඩෙන්ටිටි එකක් හදාගන්න යන්න එපා. ඔබ ඔබේ ස්වභාවික විදියට ඉන්න. දැන් මේ ඊට පස්සේ ආවම මොකද මේ ස්වභාවික විදිය කියන්නේ? ඒකට තවත් එක විදිහක්. ස්වභාවික විදිය කියලා කියන්නේ 아무තු දෙයක් නෙමෙයි අපි තේරුම් ගන්න ඕනේ. තේරුම් ගන්නකො මම යම් චරිතයක් වෙන්න හදන එක අදහනවා. චරිතයක් වෙන්න හදන එක අතහැරියට පස්සේ දැන් මේ විදිහනකො දැන් මම චරිතයක් වෙනවා කියලා මේ විදිහනකො දැන් මම හිතනවා මම අදින් පස්සේ සත්‍යවාදී කෙනෙක් වෙනවා. ඒක හොඳයිනේ. මම සත්‍යවාදී කෙනෙක් වෙන එක නරක දෙයක් නෙමෙයි. හැබැයි මම සත්‍යවාදී කෙනෙක් කියලා කෙනෙක් නිර්මාණය කරගන්න ගියොත් ඒක ගැටලුවක් වෙන්න පටන් ගන්නවා. හොඳට බලන්න දැන් සත්‍ය කියන එක කොච්චර ශ්‍රේෂ්ඨ වුණත් මම සත්‍යවාදී කෙනෙක් වෙන්න ගියපු ගමන්ම අපි දන්නේ නැතුවට අපි විකෘතියක් වෙන්න ගන්නවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මුනිවරයෙක් කියලා කියන්නේ ආධ්‍යාත්මික යෝගී කියන්නේ යා මේ සිල්වත් සීලය ආරක්ෂා කරගෙන සිල්වත් කෙනෙක් වෙන්න යන්නේ. බුදුහාමුදුරුවෝ කියන්නේ මා සීලවත කියන්නේ සීලෙන් හැදෙන්න එපා කියලා. සීලෙන් හැදිච්ච කෙනෙක් වෙන්න යන්න එපා. මේක හරිය ලස්සන වචනයක් සීලෙන් හැදිච්ච කෙනෙක් වෙන්න එපා කියන්නේ. දැන් මේ විදිහට දැන් එක හාමුදුරුවෝ කෙනෙක් කියලා දෙනවා ශිෂ්‍යයෙක්. ඒ ශිෂ්‍යයාට ගුරුවරයා කියලා තියෙනවා හැම වෙලෙම මොනවා හරි කළත් විනය පිටකේ බලලා ඒකට අනුව කරන්න කියලා. විනය පිටකේ බලන්න විනය පිටකේ තියෙනවා නම් ඒකේ විදිහේ විනය පිටකේ තියෙන විදිය බලලා කරන්න. එතකොට අපි කියන්නේ එතකොට එයා සජීවී කෙනෙක් නෙමෙයි. එයා යම් ප්‍රෝග්‍රෑම් එකක් අස්සේ ඉන්නේ කෙනෙක්. එයාට මොනවා කරන්න කියත් එයා මොහොතක ජීවිතේ නෑ. ප්‍රෝග්‍රෑම් එක අස්සේ ඉන්නේ. ආන්ගේ ඒ වෙලාවේදී මොන දැන් දවසක් ඒ ගුරුවරයා ගඟේ ගහගෙන යනවා. ගඟේ ගහගෙන යද්දි ගොඩ මම ගොඩ ගන්න කියලා. පොඩ්ඩක් ඉන්න ගුරුතුමනි මම විනය පොත බලලා එන්නම් කොහොමද මේ වෙලාවේ කරන්න ඕනේ කියලා. විනය පොත බලලා එන්නම් මම කොහොමද මේ වෙලාවට කරන්න ඕනේ කියලා බලලා එන්නම්. ආන්ගේ වගේ අර යම් සිස්ටම් එකකට හැදුනොත් අපි යම් ක්‍රමයකට හැදුවාට පස්සේ අපිට මේ බැහැ අවස්ථානුකූල වෙන්නේ. අන්න ඒක තමයි මේ කියන්න උත්සාහ කරන්නේ. මේ කියන ගුරුතුමා මේ අර යම් විදියකට හැදිච්ච කෙනෙක් වෙන්න එපා. සීලය ආරක්ෂා කරන්න බුදුහාමුදුරුවෝ විනය ආරක්ෂා කරන්න. හැබැයි එයා ඒකින් උනත් කෙනෙකුත් නැත්තම් හොයා ගන්න පුළුවන් හරි ලස්සන විදියක්. එයා ඒකෙන් කෙනෙක් උනේ නැත්තම් එයාගේ ජීවිතේ මොහොතින් මොහොතට ගෙවෙන. එයාගේ තීරණේ එන්නේ දැන් මේ මොහොතේ. ප්ලෑන් කරපු ලයිෆ් එකක් නෑ. අර හැදිච්ච කෙනෙක් කියන ස්වභාවික නැති අර මොනවා හරි ප්‍රෝග්‍රෑම් මාස්සේ ජීවත් වෙනා ඉන්නවනේ. එයාලා මැරිලා වගේ. අර ප්‍රෝග්‍රෑම් නැති ස්වභාවික කිනාට එන වගකීමක් තියෙනවා. එයා ජීවත් වෙන්නේ මොහොත තුල. එයා පූර්ණ තීරණය කවුරු හරි බැන්නොත් මම මෙහෙම කියනවා. ගැහුවොත් මෙහෙම කරනවා කියලා එයා නිශ්චිත ජීවිතයක් නෑ එයාට. එයා ඒ මොහොතේ තමයි ගන්න තීරණය. මොහොතට ඇතුලෙන් ඉන්නේ. ඒක හරි වෙනස් වෙන්නේ. ඒක ස්වභාවිකයි. ඒක හරි ලිහිල් ස්වභාවිකයි. එයි මම හිතලා ජීවත් වෙන්නේ. හිතලා ඉන්න කෙනෙක් නෙමෙයි. අන්න එකයි මෙතන කියන්නේ පුළුවන් තරම් මේ ලිහිල් වෙන්න කියලා මේ වෙන විදිහකට තව වචනකින් මේ කියන්නේ ගුරුවරයා කියනවා පුළුවන් ද ඔබට බලන්න වතුර වෙන්න කියලා. ඒ කියන්නේ ලිහිල් වෙනවා කියන්නේ සම්පූර්ණයා වතුර වගේ අභ්‍යන්තරයේ ඒ යන්තනේ හැඩේ ගන්න ඉච්චරයි. මේ ස්වභාවික කෙනෙක් වෙන්න ලිහිල් වෙන්න වැඩේ තියෙන්නේ ස්වභාවික ලිහිල් උනේ නැත්තම් අපිට කේන්ති ගන්නවත් බෑ. ඉතින් බලනවා දැන් මට හොඳටම මල පයින් දෙන්න නම් නිදහසේ කේන්ති ගන්න පුළුවන්. දැන් සදාචාර වුණොත් වෙන හැඩයක මේ මම කේන්ති ගත්තොත් මම මේ ආරාමේ පචවි. අඬන්න බෑ. කේන්ති ගන්න බෑ. මොකක්වත් කරන්න බෑ. අපි මාර හිරවිල්ලක. හැබැයි ස්වභාවික කෙනෙක් කියන්නේ එයා කේන්ති ගන්නවා එයා. අඬන්න ඕන නම් එයා අඬනවා එයා. අපි කියන්නේ ඒක හරිය නැචරල් හරිය ස්වභාවිකයි. අපි කියන්නේ ව්‍යාජ හිනාවට වඩා අවංක කෝපය වැදගත් කිය වචනවා කිය.
අවංකවම එහා දරා එන්න ඉන්නේ. ඒක හරි වටිනවා. නිකන් බොරු හිනාව වෙන්නනට ඇතුලේ ASCII ගතියක්. අන්න ඒකයි මේ නරෝප තිලෝප කියන්නේ නරෝපට මෙන්න මේක තමයි සත්‍යයේ පළවෙනි මැසේජ් එක. සත්‍ය හොයාගන්න අවශ්‍ය නම් මොක්ෂය ඕන නම් යා ස්වභාවික වෙන්න ඕනේ. රැඩෙනිය දල්මිගෙල් නෑ. අඬනවා නම් ඇඬුවා hina වුණා නම් hina වුණා. මේ මෙතන hina වෙලා යට අනිපැත්තට බුත් කියන්නේ. ඒ කියන්නේ යා ළමයි මේ අඬනවා නම් එතනම ඇඬුවා. hina වෙනවා නම් එතනම hina වුණා. එතන ඒ ජීවිතය එලි කරනවා. මෙන්න මේකයි මේ කියන්නේ පස්සේ තියෙන කෝපය කියන එක නරක දෙයක් නෙමෙයි. මට කේන්ති යනවා කියන එක මට තේරෙන හැටියට නම් මේ අපි ඕක වහන්න යන්නේ අපේ ඔළුවේ නරකයි කියලා දිනවනේ. කිසිම දෙයක් ලෝකේ නරක දෙයක් නෑ. තියෙන්නේ මෝඩ වැඩ විතරයි. මම කියන එක තේරුම් ගන්න. මට මල පයින්නවා කියන්නේ මං ආන්නේ ඔකට මල පයින් කියන නරක මොකක්ද? නරකක් නෑ. හොඳට 100 ගෙනියන්න. 100 ගෙනිහිල්ල දැන් මම 100න් ඉන්නවා. 100න් ඉඳි මට තේරෙනවා මම කේන්ති ගන්න එක මම මොන මෝඩෙක්ද කියලා. කොහොමද යන නිකන් අනුන්ගේ ප්‍රශ්නෙට මගේ පැටල් පිච්චර බව මම පේනවා. මේ තව කෙනෙක්ගේ ප්‍රශ්න ගැන හිත බලන්න. දැන් කාන්තාව සමහර අය බලන්න මේ කොහෙද කිසිම අදාළ නැති ප්‍රශ්න එකද ඌල්ලනවා අයියෝ යාට ඒ මොනාද ෆුයෝ කියලා කාලේ කම්බුලේ තද ගහන අයියෝ ඇත්තද ගාලා මේ නියතිය දාලා ප්‍රශ්නිකුත් නෑ දාලා දෙයක්ුත් නෑ මේ මොකට දුක් විඳවද කියලා හිතන්නේ. මොකට දුක් විඳවද මේ කොහෙද යන මේ නිකන් ණයට ගහිනවා කියන අනුන්ගේ පැත්තට අනුන්ගේ ප්‍රශ්න ඔලුවට දාගෙන ඒකට හුල්ල පිච්චි මරා ගන්න එක්කෙනෙක් හුල්ලන්නේ තව කෙනෙක්. ගහ ගන්න වෙන කෙනෙක් අඬන්නේ තව කෙනෙක්. ඉතින් අන්නේ වගේ තුව බන්ධයකට යන්න පටන් ගන්නවා. ඉතින් අපි තේරුම් ගන්න මෙන්න මේ වගේ ඉතින් එතකොට මෙන්න මෙහෙම ස්වභාවයක් තියෙනවා. ඉතින් කොහොම හරි දැන් මෙන්න මේ කියන්නේ අපිට කෝපේ නරක දෙයක් නෙමෙයි. කෝපේ නරක නෑ 100න් ඉන්න හැබැයි ඔබටම තේරෙයි මම මොන මේ අනුන්ගේ ප්‍රශ්න වලට මං මල පැනලා තියෙනවා. වෙන අයගේ ප්‍රශ්න මගේ ඔළුවට දාලා මම විඳවලා තියෙනවා. මෙන්න මේකට තමයි ලැජ්ජ හිතෙන්නේ. මං කියන්නේ තරහ කේන්ති ගිහිල්ලා ගියාම ඔබ අපායයි කියලා බය වෙන්න එපා. ඔබට තේරෙයි ඔබ ජෝක් එකක් කියලා. මේ කොයිදෝ වෙන ප්‍රශ්න වලට ඔළුවේ දාගෙන අර දැන් හිතන්න බලන්නකො දැන් ඉතින් දැන් මේ හිතන්නකො දැන් අර එළියේ පාර බෑලා කෑගහුවා කියලා අපි හිතනවා අයියෝ මේ අපි මුළු රිට්‍රීට් කරන්නද අපිත් යන්න ඕනේ පාරේ ගිහිල්ලා අර උද්ඝෝෂණ කරන්න. එහෙම කිසිවක් නැහැ ඉතින්. අර ඒ උද්ඝෝෂණ කරන අපිට දැනෙන්නේ නැහැ නේද? ඒකෙන් මං කියන්නේ ඒක අපි අමතක කරන්න ඕනේ නැහැ කියන රටේ ප්‍රශ්න. එහෙම නෙවෙයි අපිට ඇයි අපි මේක දාගන්නේ ඒකට? මේ මොකද්ද ඔය එකක් රටත් මේ දවස්වල කෙරෙලා තියෙන්නේ රටත් අපි මෙහි ඊළුව කියලා මොකක් කරනවද රටේ? අපි මේ ඊළුව කියලා ලයිට් ආවේ නැහැ නේ මේ කියන්නේ. අපි මේ ඌල්ල හිටියා කියලා ගෝටට බැන්නා කියලා ලයිට් යනවා. රජයට කිසි ප්‍රශ්නයක් නැහැ උද්ඝෝෂණ කළත් එකයි මොනවා කළත් එකයි ලයිට් යවනවා. ඒක එහෙම කරනවා. ඉතින් අපි මේකට උල්ල අනේ මේ රටට වෙන්න යන දේ කියලා අපි උල්ලලට කරන්න පුළුවන් දේ තියෙනවා නම් කරන්න ඕනේ බෑන. පාර්ලිමේන්තු වලට ගිහින්. එහෙම කරන්නේ නැහැ උල්ලන එක තමයි කරන්නේ. ඒ කැපවීමක් කරන්නේ නැහැ මෙහි ඉඳන් උල්ලනවා. අපි මේ රිට්‍රීට් කරලා ආරයන දප රටේ තත්ත්වය මොකද්ද දැන් ඉස්සරහට මේ වෙලාවේ මෙහෙම අපි hina වෙලා ඉන්නේ කොහොමද? ඒක නැහැ. ඉතින් අපි කියන්නේ අපේ ඇඟිවත් ගෑවෙන්නේ නැහැ. මෙන්න මේ වගේ අපිට තේරෙනවා මේ අපේ දුක, කෝපේ, ඊර්ෂ්‍යාව කියන ජෝක් එක. මෙන්න මේ ජෝක් එක සතියට අහු වෙනවා. ඉතින් ඒකද එච්චරයි මේක මන් කියන්නේ ඔය අපාය නම් මනන් දාගන්න ඕනේ නැහැ. තමන්ගේ සිහියට තමන් නටන ජෝක් එක දෙන්න. තමන් මේ මොකද්ද ඇඟට අරගෙන දඟන දැඟලින්. දැන් නැටන නැටිල්ල තමන්ට තේරෙන්න ගනි සිහියට. එතකොට නිකන් ඇත්තටම කෝපේ නැති කරන්න ඕනේ නැහැ. සිහියෙන් ඔබ ඔහේ බලන් ඉද්දී ඔක අතුරුදහන් වෙන්න ගන්න. කේන්ති හරි ඊර්ෂ්‍යාව හරි තමන්ට තමන්ව ජෝක් එකක් විදිහට බැරිලා. ජෝක් ඒ කියන්නේ නන්දහාමුදුරුවන්ට ලැජ්ජාවක් ආවා කියලානේ අන්තිමට ඇයි දිව්‍යාංගනාව ලබා ගන්න භාවනා කළා සීය පවත්වාගෙන නැති තේරුණා දිව්‍යාංගනාව කියන්නේ සංකල්පයක් කියලා. ඇති දිව්‍යාංගනාව කියලා ලෝකේ නැති බව. උන්වහන්සේ ලැජ්ජ හිතුණා. අයියෝ මගේ මෝඩකම කියලා. නැති දිව්‍යාංගනාව ලබන්න භාවනා කරපු වෙයි. නැති දිව්‍යාංගනාව ලබා ගන්න බෑ. ඉතින් උන්වහන්සේට ලැජ්ජාව ආවා උන්වහන්සේගේ මෝඩකමට. ගිහිල්ලා බුදුහාමි ඉස්සෙල්ලාම ගෝ ස්වාමීනි මම ඔබ වහන්සේ පොරොන්දු වෙන්න ඉදා. මට නම් එපා දිව්‍යාංගනාව. මොකද නැති දිව්‍යාංගනාවක් කොහෙද ලබලා ඉන්නේ? උන්වහන්සේගේ මෝඩකම තේරෙන්න ගත්තා. අන්නේ වගේ ලිහිල් වෙන්න ස්වභාවයෙන් කියලා කෝපේ තිබ්බට ප්‍රශ්නයක් නැහැ, දුක තිබ්බට ප්‍රශ්නයක් නැහැ. ඒකත් එක සිහියෙන් ඉදි තමන්ගේ නටන නාඩගම තමන්ට තේරෙනවා. තමන්ට මේක ලැජ්ජ හිතෙන්න පටන් ගනි. අයියෝ මොකටද මෙච්චර නටන්නේ? නැති දෙයක් අල්ලගෙන, ශූන්‍ය දෙයක් අල්ලගෙන. අන්න ඒ ස්වභාවික වෙන්න තමන්ගේ මෝඩකම පෙන්න ගන්න.
ඒක තමයි එකම මාර්ගය. නිවන් දකින්න. ඒකයි කියන්නේ එච්චරයි මාර්ගය කියලා මේ මොක්ෂ බැඳීම් වලින් ගැලවෙන්න බැඳීම් වලින් ගැලගෙන කියන්නේ මම ඒක කියලා ඉවර කරමු අපි. ශූන්‍යතාවයේ වෙන කිසිවක ආධාර අවශ්‍ය නැත. මහා මුද්‍රාව කිසිවක් මත රඳා පවතින්නේ නැත. කිසිදු උත්සාහයක් කරන්නේ නැතිව ලිහිල් හා ස්වභාවිකව සිටීමෙන් කෙනෙකුට බන්ධන කඩා දැමිය හැකි වන්නේ. මේ ආකාරයෙන් මොක්ෂය ලබා ගැනීමට හැකි වන්නේ. ඉතින් ඔබ තමයි පළවෙනි දෙවෙනි කවිය කියන්නේ. මොක්ෂය ලබන්න දඟලන්න එපා නිකන් ස්වභාවිකව ඉන්න. අමුතු විදිහට ඉන්න යන්න එපා. තමන්ගේ ස්වභාවික සිත නිරීක්ෂණය කරන්න. ස්වභාවික සිත වැඩ කරන විදිහ නැති කරන්න එපා. කෝපේ එනවා තරහ එනවා ඒවත් එක සිහියෙන් ඉන්න. ඒ සිහිය බලන්නේ අතුරුදහන් ගියේ සහ ඒකේ මෝඩකම මෝහේ තමන්ටම තේරෙන්න ගන්න. නැති දෙයක් අල්ලගෙන මම නතර නැති ගන්න කේන්ති. තේරුමක් නැති බව තමන්ටම තේරෙනවා. ඒකත් එක්කම මේ බැඳීම් ඔක්කොම ටික මනසින් ගැවිලා යනවා. ඒක තමයි තිලෝප කියන්නේ මහා නරෝප කියන ශිෂ්‍යයාට මොක්ෂේ මාර්ගය. හොඳයි එහෙනම් අපි අදට අවසන් කරමු. ඊට අපි ඊළඟ ගාථාව කලින් සාකච්ඡා කරමු. එහෙනම්